නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුකරානි අසාදුනි අත්තනෝ අහිතානීච යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්කරං. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි දැකලා තියෙනවා විටක මෙන්න මේ කුණාටු සහිත මුහුදක ගමන් කරන නැවක්. එතකොට මේ නැව බොහෝ වෙලාවට යම්කිසි දිශානතියක්, යම්කිසි එක්තරා දිශාවක් එල්ල කරගෙන හොයාගෙන තමයි මේ ගමනේ යෙදෙන්නේ. ඉතින් මෙහෙම ගමන් කරන විටක අපි හිතමු කාලයක් තිස්සේ මේ විදිහේ ගමනක යෙදිලා අනේ එක විටම මේ පිරිසට දැනගන්න ලැබුණොත්, දැකගන්න ලැබුණොත් තමුන් මේ හරි මාර්ගය කියලා ගිහිල්ලා තියෙන වැරදි දිශාවකට මේ විදිහට දවස් ගණනාවක් ගමන් කරලා තියෙන්නේ, යාන්ත්‍රා කරලා තියෙන්නේ වැරදි දිශාවකට කියලා දැනගන්න ලැබුණොත් මොන විදිහේ අදහසක් මේ පිරිසට ඇති වෙයිද? එතකොට මොන විදිහේ අතරමං වීමක් මේ පිරිසට ඇති වෙයිද? ඒ වගේම මේ පිරිසට හිතුනොත්, කල්පනා වුණොත් දැන් මේ ගමන ආපහු හැරෙන්න ප්‍රමාද වැඩි. දැන් මේ ගමන ආපහු හැරිලා නැවතත් අර පරණ පුරුදු දිහාවට යන්න ප්‍රමාද වැඩි. එතකොට අපි කොහොම හරි මෙන්න මේ ගමන් කරලා තියෙන දිහාවටම දැන් ඉදිරියට යන්න වෙනවා. ඒ විදිහේ අපි නොදන්නා පරිසරයකට මේ විදිහට ඉදිරියට යන්න වෙනවා. මොකද නැවතත් හැරෙන්න අවස්ථාවක් නැති නිසා. එතකොට ඒ තියෙන කරදර බාධක බාර අරගෙන ඒ ඉදිරි ගමන ඒ දිශාවටම ගමන් කරන්න කොහොමද කෙනෙක් හිත හදාගෙන යෙදෙන්නේ කියලා, කොහොමද මේ පිරිසක් ඒ විදිහට උත්සාහ කරන්නේ කියලා අපිට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් සමහර විට අපේ ජීවිතවලත් අපිටත් අත්දකින්න ලැබෙනවා. අපි අනිවැරදි දිශාවක් කියලා යම් දිශාවකට ගමන් කරමින් ඉන්නවා. බොහෝ වේගෙන් සමහර විට ගමන් කරමින් ඉන්නවා. එහෙම ගමන් කරලා අන්න විටක සමහර විට අවුරුදු ගණනාවක් ප්‍රයත්නයක් වෙන්න පුළුවනි අපිට දැනගන්න, දැකගන්න ලැබෙනවා මෙන්න මෙච්චර කාලයක් මේ එක දිශාවකට ගමන් කරා, ඒ දිශාව වැරදි. ඒ දිශාව මම ගමන් කරලා තියෙන දිහාව වැරදි දිශාවකට තමයි ගමන් කරලා තියෙන්නේ. මම වැරදි පුද්ගලයෙක් තමයි මගේ ජීවිතේට ලං කරගෙන තියෙන්නේ. මම මේ විදිහට වැරදි ඇබ්බැහියක් තමයි හුරු කරගෙන තියෙන්නේ කියලා අන්න අර තමුන් අවුරුදු ගණනාවක් තිස්සේ යම්කිසි විදිහක එකතු කරගත්ත, ලං කරගත්ත දේවල් ගැන සැක සංකාවක් මතුවුනොත් අන්න ඒ අවස්ථාවේදී මොන විදිහේ ප්‍රතිචාරයක්, ප්‍රතික්‍රියාවක් අපි තුලින් නැగిලායිද කියලා බලන්න පුළුවනි. එතකොට මේ කැඩිලා බිඳිලා විසිරලා ගිය තත්වෙත් එක්ක, ඒ විදිහේ අතරමං වෙච්ච තත්වෙත් එක්ක කොහොමද අපිට පුළුවනි මෙන්න මේ නැවතත් මේ පොදිය එකතු කරගෙන, මේ විසිරලා ගියපු දේවල් ටික එකතු කරගෙන අර ගියපු දිශාවටම ඉදිරියට ගමන් කරන්න අපිට කොයි විදිහේ ශක්තියක් අවශ්‍ය වෙනවද? ඒ වගේම නැවතත් ආපහු හැරීමක් නැහැ කියන බව තමුන්ගේ හදවතට දැනි ඒ යන දිශාවටම ඉදිරියට ගමන් කරන්න කොයි විදිහේ ශක්තියක් අපිට අවශ්‍ය වෙනවද? එතකොට ඒ වගේ මොහොතක අපේ හිතේ මොන විදිහේ හැඟීමක්, දැනීමක් ඇති වෙයිද කියලා බලන්න පුළුවනි. අර විදිහට අවුරුදු ගණනාවක් තිස්සේ ගමන් කරපු දිශාවක්, අවුරුදු ගණනාවක් තිස්සේ ජීවිතයට එකතු කරගත්ත පුද්ගලයෙක්, අවුරුදු ගණනාවක් තිස්සේ සමහර විට ඇති කරගත්ත ඇබ්බැහියක්. අන්න යම් විටක අපිට තේරෙනවා කාලෙත් එක්ක මෙන්න මේ ගමන් කරලා තියෙන දිහාව, මෙන්න මේ ඇබ්බැහිය, මෙන්න මේ පුද්ගලයා වැරදි දෙයක් තමයි අපි ලං කරගෙන තියෙන්නේ. එතකොට එහෙනම් ආපහු හැරීමකුත් නැත්තම් කොහොමද අපි තෝර බේරගෙන මෙන්න මේ අඳුර තුලින් ඉදිරියට ගමන් කරන්නේ කියන පරීක්ෂණයක් අපේ ජීවිතවල හැම කෙනාටම විටින් විට අත්දකින්න ලැබිලා ඇති. ගොඩක් වෙලාවට මේ මොකද්ද මම කරගත්තේ කියන தത്വෙට හිසේ අත් බැඳගෙන දඟලන, හඬන தത്വෙට පත් වෙච්ච අවස්ථා තියෙන්න පුළුවනි.
වෙච්ච අවස්ථා තියෙන්න පුළුවන්. මොකක්ද ඒ හැඟීම? අන්න අර නැවත හැරෙන්න ප්‍රමාද වැඩි කියන හැඟීමත් එක්ක තමයි මේ වෙහෙස ගොඩක් වෙලාවට එන්නේ. අන්න ඒ වෙලාවට අපි ගොඩක් වෙලාවට මුලදී බොහෝ වෙහෙසක්, මුලාවක්, හැඬීමක්, දුකක් අරගන්නවා. ඒකත් ස්වභාවිකයි. නමුත් එතනින් එහාට නැවත හැරීමකුත් නැත්තම් කොහොමද අපි මේන් ඉදිරියට ගමන් කරන්නේ? කොහොමද අපි මේ අතරින් ගමන් කරන්නේ කියන විසඳුමක් අපිට හොයාගන්න සිද්ධ වෙනවා. ආපහු හැරීමක් පිළිබඳ අපේක්ෂාවක් තියාගන්න බැරි නම් අපි කොහොමද ඉදිරියට යන්නේ, මේ අඳුර තුලින් ගමන් කරන්නේ කියන ප්‍රශ්නයක් අපි තුල හිස්මතු වෙලා එනවා. එතකොට ඔන්න ඔය විදිහේ අවස්ථාවක, එහෙම නැත්නම් මේ ජීවිතයේ මේ විදිහට ගමන් කරන අවස්ථාවක අපිට ඉදිරියෙන් තියාගන්න පුළුවන් ප්‍රකාශයක්, එහෙම නැත්නම් යම්කිසි ගාථාවක් තමයි අද මම ධර්ම දේශනාවට මාතෘකා විදිහට දේශනා කළේ. එතකොට එතන සඳහන් වෙන්නේ මෙන්න මේ ධම්මපදේ අත්තවග්ගේ තියෙන ගාථාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ දේශනාවක් කරනවා. මොකද්ද? සුකරානි අසාදුනි අත්තනෝ අහිතානීච යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්ඛරං. අපිට යම්කිසි දෙයක් අහිත පිනිස පිහිටනවාද? අපිට අහිත පිනිස, දුක පිනිස, වෙහෙස පිනිස යම්කිසි දෙයක් පිහිටනවාද? අන්න ඒ දේ කරන්න ඊටාම පහසුයි. ඒ දේ කරන්න එච්චර අපහසුයක් නැහැ. ඒ වගේම හිත පිනිස, යහපත පිනිස යම්කිසි දෙයක් පිහිටනවාද? අන්න ඒ දේ කරන්න ඊටාම දුෂ්කරයි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඔන්න ඔය දෙපැත්ත පෙන්නලා දෙනවා. තමාට අහිත දෙයක්, වැරදි දෙයක් තියනවාද? ඒක බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. මොකද මේ මුළු සංසාර ගාමන පුරාවටම නැම්ම තියෙන්නේ ඔන්න ඕවට තමයි. එතකොට බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. නිකන් අත තියනකොට හරියන ගානට පහසුවක් අපිට ඒ වගේ දේවල් තුල තියෙනවා. නමුත් අන්න යම් කිසි දෙයක් අපිට සුව පිනිස, සැප පිනිස, හිත පිනිස පිහිටනවාද? අන්න ඒ වගේ දෙයක් කරන්න බොහෝ දුෂ්කරයි. ඒ වගේ දෙයක් ඔස්සේ ඉදිරියට යන්න බොහෝ දුෂ්කරතාවයක් අපිට තියෙනවා. ඔන්න ඔය කතාව තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් ඕක හරියට ගැලපිලා එනවා අපේ මේ ජීවිතේ වැරදුණු, පැටළුණු, ඇබ්බැහි වගේ දේවල් වලට හරියට ඔය කියන කතාව ගැලපිලා එනවා. එතකොට මේ ඇබ්බැහි තුලින් ගමන් කරන්න හරි පහසුයි. ඒ ඇබ්බැහි වලට අවස්ථාව දෙන්න හරි පහසුයි. නමුත් අන්න ඒකෙන් මිදිලා යනවා නම්, ඒකෙන් නිවැරදි දිශාවට යොමු වෙනවා නම් ඒක බොහොම දුෂ්කර කටයුත්තක් බවට පත් වෙනවා. ඊළඟට වැරදි දිශාවකට ගමන් කරන එක පහසුයි. සමහර විට හැරෙන්න බැරි වුණත් වැරදි දිශාව තුලින් නිවැරදි දිශාවක් හොයාගෙන යන ගමනක් ඊටාම දුෂ්කර වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහේ දෙපැත්තක් ගැන තමයි මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්න උත්සාහ ගන්න. එතකොට එන්නේ දෙපැත්ත ගැන අපි තව ටිකක් ඉදිරියට පැහැදිලි කරගන්න බලමු. දැන් අපේ ජීවිතවල විටක අපි ප්‍රකාශ නොකරත් අපේ ජීවිතවල විවිධ ඇබ්බැහි තියෙනවා. විවිධ දේවල් තියෙනවා. එතකොට මේ තාක්ෂණයේ කාපු දේවල් වෙන්න පුළුවනි සමහර විට. එහෙම නැත්නම් තමුන්ගේ ඒ හිත තුලින් නැගිලා ආපු යම් අදහස් වෙන්න පුළුවනි. කොහොම හරි අන්න ඒ විදිහේ දේවල් අපි තුල සංගවිලා තියෙනවා. එතකොට අපි තැන් වල ප්‍රකාශ නොකරට, මේවා ප්‍රකාශ කිරීමක් සිදු නොකලට අන්න තමුන් තුල මේ විදිහේ දේවල් තියෙන්න පුළුවනි. තමුන් තුල ඒ වගේ දේවල් වලින් එන පීඩාව තියෙන්න පුළුවනි. මම මේ වැරදි දිහාවකට තමයි මේ ගමන් කරන්නේ කියලා දැන ගමන් කිරීමක් අපි තුල තියෙන්න පුළුවන්. ඉතින් දැන් ඊයේ යම් කිසි වැඩසටහනක් තියුණා. ඒකේ ඒ අවස්ථාවට එකතු වෙලා ඉඳී ඇත්තටම මේ O level, A level, යුනිවර්සිටි වගේ වයසේ ඉන්න දරුවෝ පිරිසක්. එතකොට එක්කෙනෙක් ප්‍රකාශ කරනවා තමුන්ට මේ අපි හිතමුකෝ තරුණ අවදියට, අර ළමා අවදිය පහු කරලා තරුණ අවදිය දිහාවට ගමන් කරනකොට මතුවෙච්ච ප්‍රශ්නයක්. ඉතින් නාමක් ගමක් මුකුත් නැතුව ඉතින් ප්‍රකාශ කරනවා. එතකොට මේ ප්‍රකාශය තියුණ 아무තු විදිහේ දෙයක්. ඉතින් මොකද්ද තියුනේ? මේ ඒ දරුවාගේ ඇබ්බැහිය තියනවා කියලා සඳහන් කරේ අන්න සමලිංගිකයන් දිහාවට තමයි ඇබ්බැහිය තියෙන්නේ. එතකොට පිරිමි දරුවෙක් තමයි මේ කතා කරන්නේ. එතකොට කියනවා මොකද්ද? තමුන්ගේ පිරිමි
පිළිබඳ ආසාවක් කැබ්බැහියක් මතුවලා එනවා කියලා. ඉතින් ඒකට මොකද්ද දෙන්න පුළුවන් විසඳුම? මගේ මේ කර්ම ශක්තිය ඉදිරිපත් වෙලා තියෙන කියලා මොන විදිහේ මොකක් හරි එකක් අහනවා. ඉතින් ඇහුවාම සාමාන්‍යයෙන් කට්ටියගේ මුණු ඇකිලෙන අවුල් යන ප්‍රශ්නයක් තමයි ඉතින් අහන්නේ. ඉතින් එහෙම ඇහුවාම දැන් සභාවත් ඉතින් පොඩ්ඩක් අවුල් ගියා. ඊට පස්සේ මට තමයි තරින්දු ප්‍රශ්නේ දැම්මේ. ඉතින් දැම්මට පස්සේ මං කව බලන්නකෝ යෝකර් එකක් දැම්මනේ. මේ අර ඉස්සර අපි සෙල්ලම් කරනකොට ක්‍රිකට් ගහනකොට කියනවා නිකන් ලේසි බෝලයක් දාපන් මචං ලකුණක් දුවා ගන්න කියලා. ඒ විදිහේ දෙයක් නෙමෙයිනේ බලන්නකො ධම්මෙම යෝකර් එකක් නේ කියලා. ඉතින් තරින්දුටත් පොඩි මඩක් ගහලා ඉතින් මේක කොහොමද අපේ ජීවිතවලට සම්බන්ධ වෙන්නේ කියලා ඇත්තටම පරීක්ෂා කරලා බැලුවොත් දැන් මේ එක්කෙනෙක්ගේ ඇබ්බැහියක් පිළිබඳ තමයි කියන්නේ. නමුත් අපි හිතමු ඔය මොකක්ද ඔය දියුණු වෙලා තියෙන්නේ? කොයි දිහාවටද ඔය ගිහිල්ලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බැලුවොත් ඇත්තටම මේ රාගය කියන එක තමයි එක එක දිශාවල් වලට ඔය දියුණු වෙලා තියෙන්නේ. ඒතකොට සමලිංගිකයන් වෙන්න පුළුවනි, විරුද්ධ ලිංගිකයන් වෙන්න පුළුවනි, නැත්නම් දෙපක්ෂය පිළිබඳවම වෙන්න පුළුවනි. මොක වුණත් ඉතින් රාගෙම තමයි. ඒතකොට රාගය කියන තැනට ඒ මුලට අපි ආවොත් දැන් මේ අතු ඉති විහිදිච්ච මහා නුග ගහක් ගැනනේ ඔය කතා කරන්නේ. නමුත් ඔය නුග ගහේ මුලට අපි ආවොත් අන්න රාගය කියන මුලින් තමයි ඔක ගිහිල්ලා තියෙන්නේ. එතකොට අතු ඉති ඔච්චර විහිදිලා අපිට හිතා ගන්න බැරි තරමට ප්‍රශ්නයක් විදිහට මතුවලා තියෙන්නේ මෙන්න මේ රාගය කියන එක පෝෂණය වෙච්ච විදිහ. ඉතින් එක එක්කෙනාගේ ඇබ්බැහි අනුව එක එක්කෙනාගේ යම් පුරුදු දේවල් අනුව ඉතින් විවිධ දිශාවල් වලට මේක වර්ධනය වෙනවා. එතකොට මේ නොයෙකුත් දිශා පිළිබඳ යම් කිසි පරීක්ෂණයක් ඒ පුද්ගලයෝ කරනවා. අනේ පරීක්ෂණයෙන් මතුවෙච්ච ගැටලුවක් තමයි මේ දරුවා ඉදිරිපත් කරන්නේ. නමුත් ඉතින් අර හැමෝටම තියෙන මූලික ප්‍රභවය තමයි ඉතින් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි හෝ සම්මලිංගිකයන් කෙරෙහි හෝ අන්න රාගය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට රාගය කියන මාතෘකාවට ආපු ගමන් මේක අපි හැමදෙනාටම අදාළ පොදු ප්‍රශ්නයක්. ඒතකොට ඒ වගේ ප්‍රශ්නයකට අපිට බැලුවොත් දැන් මේ ඉන්ටර්නෙට් තියෙන ලෝකේ මේ විදිහට නොයෙකුත් අපිව කුප්පන අපිව ආකර්ෂණය කරගන්න උත්සාහ කරන ඒ නොයෙකුත් වෙබ්සයිට් වලින් පිරීලා තියෙන ලෝකෙක. ඉතින් මේ දරුවෝ ඕවා ගැන විවිධ පරීක්ෂණ කරනවා. විවිධ පරීක්ෂණ කරනවා. එතකොට ඔය ඉන්ටර්නෙට් එක හරහා ඔයගේ දේවල් ඕන තරම් හොයාගන්න පුළුවනි. ඉතින් එහෙම හොයාගෙන බැලුවොත් ඔච්චර බිලියන් ඩොලර් පෝන් ඉන්ඩස්ට්‍රි එකක් තියුණාට මොකද කිසිම දෙයක් අලුතෙන් නම් හොයාගෙන නැහැ. කිසිම නැවුම් සොයා ගැනීමක් නැහැ. කිසිම අලුත් දෙයක් නම් හොයා ගැනීමක් නැහැ. ඒ වෙනුවට මීට අවුරුදු 2600කට කලිනුත් තිවිච්ච දේවල් තමයි ඕවා. එතකොට ත්‍රිපිටකයේ ඒ විනය පොතේ හොඳට සඳහන් වෙනවා ඔය තියෙන කරුණු ටික ඔක්කොම. ඔය අපි කිව්ව විවිධ ආකර්ෂණ පිළිබඳ කරුණු ටික ඔක්කොම සඳහන් වෙනවා. එකක්වත් බොහොම කනගාටුයි කියන්න මෙච්චර මේ ලොකු ඉන්ඩස්ට්‍රි එකක් තියලා එකක්වත් නව සොයා ගැනීමක් නැහැ. නව සොයා ගැනීමක් කියලා එකක්වත් පෙන්වන්න පුළුවන් හැකියාවක් නැහැ. තව ටිකක් කියවලා නැති ගතියක් තියෙන. ඊටු ටික කියවුවාම ඊටු ටිකත් හොයාගන්න පුළුවන් වෙයි. ඔන්න ඔය වගේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට අන්න එහෙනම් මේක මේ එදා ඉඳලා තියෙන ප්‍රශ්නයක්. අද විටක සමහර විට මේ තුවාලේ නිකන් වටපිටාවට පේන්න මතුවලා හොඳට සැරව ගලමින් තියෙනවා වෙන්න පුළුවනි. නමුත් එදත් ඔය තුවාලෙම තිබුණා. මේ මිනිස්සයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක ඉතින්. එදා සමාජෙත් ඔය වගේ තිබිලා තියෙනවා. මෙදා සමාජෙත් ඔය වගේ දේවල් සිවිලා තියෙනවා. එතකොට අන්න ඒ නොයෙකුත් දිශාවලට තමුන්ගේ ඒ රාගය කියන මුලෙන් හටගෙන ගිහිල්ලා ඇති වෙන මහා ගසක් තමයි ඔය පේන්නේ. එතකොට අන්න අතු ඉති විහිදිලා හොඳට හැදිච්ච මහා නුග ගහක් වගේ අර විදියට ආරලු බහැලා හැදිච්ච නුග ගහක් වගේ ලොකු දෙයක් මතුවලා තියෙනවා. මේ විදිහේ මහා ඇබ්බැහියක් විදියට මතුවලා තියෙනවා. තමුන්ගේ ඒ ජීවිතේ විනාශ කරන තත්යකට මතුවලා තියෙනවා. නමුත් ඇත්තටම මේ ස්වභාවික හැඟීම් මේ සාමාන්‍යයෙන් දැන් මේ කතා කරන වයසට සමහර විට O level A level කියන්නේ අන්න ඒ වගේ වයසට අනිවාර්යෙන් පහළ විය යුතු හැඟීම් දැනීම් තමයි ඕවා. ඒවා පහළ වෙනවා කියන එක හෙල්ති ඇත්තටම. ඒක ස්වභාවිකයි. පහළ නොවෙනවා නම් අන්න ඒක තමයි අස්වාභාවික ස්වභාවය. ඒක තමයි අස්වාභාවික. ඉතින් මේ අලුතෙන් පහළ වෙච්ච හැඟීම් එක්ක මේ දරුවෝ විවිධ විදිහට අරගල කරනවා. විවිධ විදිහට පරීක්ෂණ කරනවා. ඉතින් මේ පරීක්ෂණ කළා කොයි දේවල් වලට ගමන් කරනවාද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඉතින් ඔය තියෙන හිත ඇතුලෙන් මැති වෙන
දිසානතිය හිත ඇතුලෙන් මතුවෙන උනන්දුව මෙන්න මේ දිශාවට තමයි මගේ ආසාව උනන්දුව තියෙන්නේ කියලා පරීක්ෂණ කරන ගතිය අපිට වෙනස් කරන්න බෑ. එතකොට ඒක යම්කිසි තමුන්ගේ ශක්තියක් මත පදනම් වෙන දෙයක්. එතකොට එක්තරා විදියක ඉතින් ඔවා වහගෙන ඉන්දියා කියලා වහගෙන සාමාන්‍ය පෞල් ජීවිතයක් ගත කරගෙන ඉන්දියා කියලා ඒකෙන් සාර්ථකත්වයක් ලබා ගන්න බෑ. ඒ වෙනුවට අර තමුන් කසාද බැඳ ගන්න අනිත් මිනිස්සයාටත් සමහර විට අසාධාරණයක් සිද්ධ වෙනවා. මොකද්ද ඒ කසාදය ඇතුලේ සමහර විට එක්කෙනෙක්ගේ ආසාව තියෙන වෙන දිශාවකට. එතකොට ඒ වගේ දෙයක් කර ගැනීම තුලින් ඒ විදිහට බොරුවක් පැවැත්වීම තුලින් ඉතින් වෙහෙසක් ආතතියක් පීඩාවක් කැරෙන්න අලුතෙන් දෙයක් ලං කරගන්න බෑ. අර සම්ප්‍රදානුකූල සමාජ මතයක ගමන් කරාට මොකද ඒකෙන් ඒ විදිහේ සැනසීමක් ඒ වගේ පුද්ගලයන්ට ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි අන්න ඒ විදිහේ දේවල් තියෙනවා. එතකොට ඔන්න ඔය එක ශික්ෂාපදයක් සම්බන්ධ දෙයක් නේ උතන තියෙන්නේ. එතකොට තව ශික්ෂාපද ගණනාවක් සඳහන් වෙනවා. ඒ එක් දිශාවට එක එක්කෙනාගේ අබ්බැහි ඒ විදිහේ ගමන් කිරීම තියෙන්න පුළුවන්. ඉතින් මම මේ අවස්ථාවේදී පෙන්වන්න උත්සාහ කරේ හැම වෙලේම අන්න දෙවන්නේක් සම්බන්ධ වුණොත් අන්න වැට පැනීමක් සිද්ධ වෙනවා. එතකොට මේ දරුවට යම්කිසි ඉඩක් යම්කිසි වපසරියක් තුල පරීක්ෂණයක් කරන්න පුළුවනි. නමුත් දෙවන්නේක් සම්බන්ධ වුණ ගමන් දෙවන්නේක් ඉන්වෝල්ව් වුණ ගමන් අන්න එතනින් එහාට තමුන්ගේ තියෙන පාලනය ඒ තියෙන හැකියාව ගිලිහිලා යනවා. එතකොට එක්තරා විදිය කියනවා දෙවන්නේක් සම්බන්ධ වෙනවා නම් මේ ලෝකෙ කිසිම රහසක් නැහැ කියලා. කිසිම රහසක් නැහැ දෙවන්නේක් සම්බන්ධ මේ ලෝකේ. අනිවාර්යෙන් යථා කාලේ තථා ආයුරින් ඔවා එලි වෙලා එනවා. සමහරව හිතනවා මේ මුළු ජීවිත කාලෙටම මේවා වහගෙන කරගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා. නෑ අගේට අවුරුද්දක් දෙකක් යනකොට නෝනට මහත්තයට ආරංචි වෙනවා. අගේට අවුරුද්දක් දෙකක් යනකොට ගෙදර දොරේ කට්ටියට ආරංචි වෙනවා. කවදාවත් ඒ වගේ දේවල් වහලා පරිස්සම් කරන්න නම් බලාපොරොත්තු වෙන්න එපා. මේ ලෝකේ ඒ විදිහේ රහස් තියාගන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. එතකොට අන්න දෙවන්නේකින් ඕල් නොවන තාක්කල් දෙවන්නේක් මේ පරීක්ෂණයට සම්බන්ධ නොවන තාක්කල් මේ දරුවාට යම්කිසි ආරක්ෂාවක් තමුන්ගේ තුල තියෙනවා. එතකොට එන්නේ පරිසරය තුල එන්නේ වපසරිය තුල කටයුතු කරගෙන යැපෙන්න පුළුවන්ද කියන ගැටලුවක් තමයි තියෙන්නේ. ඔකට මේ විසඳුම දෙන්න පුළුවන්ද කියලා ඇහුවට එහෙම විසඳුමක් දෙන්න පුළුවන් නම් ওই වගේ ප්‍රශ්නයකට කොච්චර වටිනවද? නමුත් ඇත්තටම ওই රාගේ වගේ දෙයකට එහෙම විසඳුමක් දෙන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට කරන්න තියෙන ගොඩක් වෙලාට කොහොම හරි විදියකින් යැපිලා කොයි විදියට හරි යැපිලා කොහොම හරි කල් ගෙවාගෙන යන්තම් බේරිලා ඉන්න පුළුවන්ද? යම් කිසි වපසරියක් ඇතුළත අර මල පැන්නුම් ඉරි පැන්නුම් තත්ත්වෙන් එහාට යන්න නැතුව ඉන්න පුළුවන්ද කියන දෙයක් තමයි තියෙන්නේ. එහෙම නැතුව මෙන්න මේ විසඳුම හරියනවා මේක හරියට කරන්න කිව්වට ඔය මේ විදිහේ දේවල් අපිට හොයාගන්න අමාරුයි. එක දිශාවකින් වහනකොට තව දිශාවකින් මේක එළියට පයින්න ස්වභාවයක් තියෙනවා. ඒක නිසා අන්න අර පොඩ්ඩක් තමුන්ගේ පාලනයක් හදාගෙන මේ තියෙන ප්‍රශ්නේ තේරුම් අරගෙන අන්න අර අඳුර තුලින් ඉදිරියට යාමක්. අර මග වැරදිලා තියෙනවා. මග වැරදුනාට දැන් හැරෙන්න ප්‍රමාද වැඩි. එතකොට එහෙනම් ඒ යන පාරේම ඉදිරියක් හොයාගෙන කොහොමද යම් කිසි විදියක යාන්ත්‍රා කිරීමක් කරන්නේ කියන උත්සාහය තමයි උතන තියෙන්නේ. ඉතින් ඒ වගේ උත්සාහයක් අපි අපේ ජීවිතවලටත් අපිට ලං කරගන්න පුළුවන්. දැන් මෙතන එකතු වෙලා ඉන්න පිරිසටත් නොයෙකුත් විදිහේ ඔය වගේ අඳුරු කාරණා තමන්ගේ ජීවිතවල තියෙන්න පුළුවන්. ඉතින් ඒවා හංගගෙන කරගෙන වසාගෙන ඉන්දියා කියලා විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට තමුන් අඩුම ගානේ වගකීමක් බාරගෙන මගේ ජීවිතේ මෙන්න මේ විදිහේ තත්වයක් තියෙනවා. මම මෙන්න මේ විදිහේ පුද්ගලෙක් මට මෙන්න මේ අබ්බැහි ටික තියෙනවා කියන වගකීම බාරගෙන මෙන්න මේ පාර වැරදිලා තියෙනවා කියලා පිළි අරගෙන අන්න ඒක තුලින් අපි කොහොමද නිවැරදි දිශාවක් හොයාගෙන යාන්ත්‍රා කරන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ওই ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ යම්කිසි විදිහක මෙන්න මේ විදිහේ පිළිතුරක් ලබා දෙනවා. තමුන් තුළ මෙන්න මේ විදිහේ ධර්මයක් පිහිටව ගන්න කියලා සඳහනක් කරනවා. මොකද්ද පිහිටව ගන්න කියන ධර්මයේ මේ අත්ූපනායක ධර්මය කියන දේ තමුන් ගාව පිහිටව ගන්න කියලා සඳහන් කරනවා. එතන මේ තමුන් ඉදිරියෙන් තියාගෙන තමුන්ව පෙරටු කරගෙන හිතන කල්පනා කරන ධර්මයක් අපි තුල පිහිටව ගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට සීලය කියලා කෙනෙක් යම්කිසි අපේක්ෂාවක් කරනවා නම් මෙන්න මේක තමයි උත්කෘෂ්ඨම විදිය කල්පනා කරන. එතකොට අපි හිතමු මේ තමුන් ඉදිරියෙන් තියාගෙන තමුන් පෙරටු කරගෙන
හිතන්න කල්පනා කරන්න කියලා තමයි මේ බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ. එතකොට මොකද්ද මේ කියන කතාව? අපි හිතමු පළවෙනියටම තියෙන ශික්ෂාපදේ ගත්තොත් සතුන් මරනවා කියන එකෙන් වෙන් වෙනවා කියන එක ගත්තොත් අන්න මේ තැනත්තට හිතන්න කල්පනා කරන්න කියනවා. මොකද්ද? මාව කෙනෙක් ඇවිල්ලා මැරුවොත්. මාව කෙනෙක් ඇවිල්ලා මේ විදියට තුවාල කරොත්, තුවාල කළා මාව වෙහෙස කරොත්, මාව මේ විදියට ආයුධ වලින් කෙටුවොත් මම කැමතිද කියලා අන්න ඒ විදිහට තමුන්ව පෙරටු කොට කල්පනා කරනවා. එහෙම කල්පනා කරාම ඉතින් උත්තරේ බොහොම පැහැදිලිනේ. මේක ඉතින් ආයේ ලොකුවට හිතන්න කරන්න දෙයක් නැහැ. එතකොට මේ තැනත් හිතනවා එහෙනම් මම මේ විදිහේ දෙයකට කැමති නැහැ. එතකොට මම මේ විදිහේ දෙයකට කැමති නැත්තම් මම අනුන්ටත් මේ විදිහේ දෙයක් කිරීම සුදුසු නැහැ. මොකද හේතුව ඔය අනුන්ට කරපු එක වටෙන් ගිහිල්ලා අර බූමරංගයක් වගේ කැරකිලා ඇවිල්ලා තමුන්ටම වදිනවා. තමුන්ට වදින්නකොට ඔය අමාරුව දවසක තේරෙනවා. ඉතින් අපිට පේන්නේ නැහැනේ මේ කැරකිලා ආපු දෙයක් තමයි වැදුනේ කියලා. ඉතින් අපි කල්පනා කරනවා මොකද්ද? මේ පුද්ගලයා මට විපතක් කරා. මේ තැනැත්තා මට විපතක් කරා. අන්න මේ තැනැත්තා මට වැරදි දෙයක් කරා කියලා බොහෝ අරගල කරන්න නීති ඉදිරියට යන්න අපි උත්සාහවත් වෙනවා. නමුත් ඇත්තටම තමුන්ගේම වැරදියට පිහිටුවාගත්ත හිත තමයි මේ විදියට තමුන්ටම දවසක ආපදාවක් කරන්නේ. එතකොට අන්න තව ධම්මපද ගාථාවක සඳහන් වෙනවා මොකද්ද? දිසෝ දිසං යන්තං කෛරා වේරීවා පන වේරිණං මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරි. මෙන්න මේ සොරෙක්ට යම්කිසි ආපදාවක් උපද්‍රවයක් කරනවාද? ඊළඟට වෛරක්කාරයට යම්කිසි ආපදාවක් උපද්‍රවයක් කරනවාද? අනේ ඊට වැඩි ආපදාවක් උපද්‍රවයක් තමන් විසින් තමන්ටම කරගන්නවා. මොකක් නිසාද? මිච්ඡාපනිහිතං හිතං. වැරදි දිශාවට පිහිටුවා ගත්ත සිත නිසා. අන්න එතකොට වැරදියට පිහිටවපු හිත කොහොමද දවසක ඇවිල්ලා තමුන්ටම ඉදිරිපත් වෙන්නේ? තමුන්ටම අරගලයක්, තමුන්ටම වෙහෙසක් ඇති කරන්නේ කියලා ප්‍රශ්නයක් තමයි උතන තියෙන්නේ. ඒතර ඔය පිළිබඳ තව හොඳ ලස්සන කතාවක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ කෙනෙක් එළුවෙක්ව ඝාතනය කළා. බෙල්ල කපලා මරලා. එතකොට මේ තැනැත්තා යම්කිසි ආකාරයකින් ඔන්න දැන් මේ පාප කර්මයේ හේතුවෙන් යම් පිටමු නිරයේ වගේ දුක් විඳලා කොහොම හරි මේ පාප කර්මයේ වලිග කොන තමයි දැන් තියෙන්නේ. අවසන් කොටස. මොකද්ද? එළුවෙක් වෙලා හැම වෙලේම බෙල්ල කපලා ඝාතනයකට ලක් වෙනවා. එතකොට මේ විදිහට මැරිලා ඔන්න ඉතින් යම්කිසි විදියක අපි හිතමු මේ තැනැත්තට මේ සත්‍යයට මේක පෙනෙනවා කියලා. අනේ විදිහේ දෙයක් තමයි මේ කතාවේ පෙන්눔 කරන්නේ. ඉතින් මේ පෙනෙනවා. මොකද්ද පෙනෙන්නේ? මම මේ විදිහට නැවත බෙල්ල කැපෙමින් යනවා. ඒක නිකන් දැනීමක් තියෙනවා. එතකොට ඔහොම ගිහිල්ලා ඔන්න අවසාන වතාව. ගෙවෙන්න තියෙන අවසාන වතාව 500 වෙනි වතාවටත් කෙනෙක් කඩුවක් අරගෙන බෙල්ල කපන්න සූදානම්. දැන් මේ කැපිලා එපා වෙන ගානට බෙලිම කැපිලා තමයි මේ අවසාන අවස්ථාව උදා වෙලා තියෙන්නේ. එතකොට මේ සත්වයා මේ එළුවා මොකද කරන්නේ? කඳුළු සලනවා. හැබැයි කඳුළු සලන්නේ මොකද්ද? මේ සතුටු කඳුළු තමයි සලන්නේ. මොකද හේතුව යන්තම් ඔන්න මේ පාරෙන් වැඩේ ඉවරයි කියන සතුටු කඳුලක් හෙලනවා. එතකොට එහෙම කඳුළු හෙලනකොට මෙන්න මේ කඩුව උස්සගෙන ඉන්න තැනැත්තට පේනවා මෙන්න මේ සතා මේ විදිහට කඳුළු සලනවා. ඉතින් මේ තැනැත්ත මොකද කරන්නේ? අද නම් මේකව මැරෙන්නේ නැහැ කියලා තමුන්ගේ කඩුව පහත හෙලනවා. අන්නේ කඩුව පහත එළවු මොහොතේම එතෙන්ට අකුණක් වැදිලා යම්කිසි ගල් පතුරක් කැඩිලා විසි වෙලා ඇවිල්ලා අර සතාගේ බෙල්ල වෙන් වෙලා ගියා. අන්න එකෙක්ගේ පාප කර්මයේ ගෙවෙන අතරේ තව කෙනෙක් තව පොඩ්ඩෙන් රැස් කරගන්න හොඳ වෙලාවට අර කඳුළු දැකලා මොකද කරේ? අන්න අද නම් මේ සතා මැරෙන්නේ නැහැ කියලා යම්කිසි විදිහක අන්න කඩුව පහත හෙළුවා. අන්න ඒ මොහොතේ නැවතත් කර්මය ක්‍රියාත්මක වුණා අවසාන වතාවට. ඒකට සතුටු කඳුලක් එක්ක අන්න බෙල්ල නැවතත් ගිලිහිලා ගියා. අර විදිහට සුපුරුදු ආකාරයෙන් ගිලිහිලා ගියා. අන්න වැරදි විදිහට පිහිටවපු හිත කොහොමද තමුන්ටම ඒ විදිහේ විපතක් වෙහෙසක් ඇති කරන්නේ?
අර විදියට පිට කෙනෙක්ට කරන්න බැරි තරම් විපතක් වෙහසක් තමුන්ට ඇති කරන්නේ කොහොමද කියලා හිතන්න කල්පනා කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් තියන්නේ. මොකද්ද? තමුන් ඉදිරියෙන් තියලා හිතන්න. තමුන්ට මේ විදිහේ දෙයක් වෙනවද කියලා හිතන්න. දැන් මං පොඩි කාලේ සමහර වෙලාවට අර හගිරවුන්ට එහෙම හරිය ආසයි. ඉතින් කියනවා ගිරාපැටිය කී ඉන්නකොට අපේ සීයාට බලාගෙන ඉන්න බැරි තන ගිහිල්ලා මොකද කරේ? ඔන්න ගිරවෙක් අරගෙන ආවා කඩින්. හැබැයි මේක පැටියෙක් නෙවෙයි රම්බ වෙච්ච ගිරවෙක්. එතකොට කූඩුව ළඟට ගිහිල්ලා පෙත්තබත් කෑවද කියලා අහපු ගමන් රවණා රැවිල්ලක් ආයි පලාතේ ඉන්න බැරි ගන්නට. ඉතින් ඔහොම සති දෙක තුනක් ඉඳියා මේකගේ මූණ බලා ඉන්න බැරිම තැන. ඉතින් මොකද කරේ? අන්න කූඩුව විවෘත කළා එළියට යවුවා. එන්න එතකොට තමයි මේ සත්‍යයේ ස්වරූපේ වෙනස් වුනේ. අර ඒ ඉඳපු ස්වරූපේ පොඩ්ඩක් වෙනස් වෙලා ඒ ළඟ ගහට එහෙම්ම ගහේ අත්තකට ඇවිදගෙන ගිහිල්ලා අන්න පොඩ්ඩක් විවේකීව පොඩ්ඩක් පහසු ගතියකින් පොඩ්ඩක් පැහැදිලි ගතියක් සහිත මූණකින් ටිකක් වෙලා ඉඳලා විනාඩි 15ක් 20ක් ඉඳලා අන්න පියාසර කරලා ගියා. අන්න පියාඹගෙන ගියා. එතකොට සතෙක් කූඩු කරන එක වුණත් ඔන්න කූඩුවේ අනිත් පැත්ත ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මම කූඩුවට ගිහිල්ලා ගිරව ඇවිල්ලා මට කන්න බොන්න දෙනවා නම් කොහොමද තත්ත්වේ? ගිරව ඇවිල්ලා මගෙන් අහනවා නම් බත් කෑවද කියලා කොහොමද තත්ත්වේ කියලා පොඩ්ඩක් කන පිට පෙරලන්නේ කියලා තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. අන්න තමුන් පෙරටු කොට තමුන් ඉදිරියෙන් තියාගෙන තමුන්ට සාපේක්ෂව හිතලා කල්පනා කරලා බැලුවොත් ඔන්නේ පාප කර්ම කියන ඒවා බොහොම පහසුයි අඳුන ගන්න. බොහොම ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. හැබැයි එතනින් කියලා නවත්තන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මෙහෙම දෙයක්. අපි මෙහෙම හිතනකොට කල්පනා කරනකොට අපි දකිනවා කෙනෙක් මේ අනුන්ව සමාදන් කරනවා. අපි හිතමු සත්ව ඝාතනයක සමාදන් කරනවා. එතකොට ඒක දැක්කොත් අපි කල්පනා කරනවා අන්න දැන් කෙනෙක් කියනවා නම් මට අනතුරක් කරන්න කියලා තව කෙනෙක්ට. ඒකට මම කැමතිද? කෙනෙක් කියනවා නම් මාව ඝාතනය කරන්න කියලා තව කෙනෙක්ට. ඒකට මම කැමතිද? කියලා පොඩ්ඩක් හිතන්න කල්පනා කරන්න තියෙනවා. එතකොට අන්න මේ තැනත්තාට තේරෙනවා වෙන කෙනෙක් තව කෙනෙක්ට කියලා හරි මාව ඝාතනය කරනවට මං කැමති නැහැ. අන්න එහෙනම් ඒකිනුත් මම වලකිනවා. අන්න අනුන්ව සමාදම් කරවන එකිනුත් මම දුරස් වෙනවා. ඊළඟට තුන්වෙනුව කියනවා දැන් අපි හිතමු කෙනෙක් කියනවා නම් මෙන්න මේ සත්ව ඝාතනයේ ಗುಣ වර්ණනා කරනවා නම් මම මේකට කැමතිද? ඒ ಗುಣ අහන කට්ටිය මොකද වෙන්නේ දවසක මාව ඇවිල්ලා මැරුවොත් කියලා අන්න තුන්වෙනි විදිහේ ආකාරයකිනුත් කල්පනා කරනවා. එතකොට ඒකත් සුදුසු නැහැ කියලා මේ තැනත්ත මොකද කරන්නේ? එහෙනම් සතුන් නොමැරීමේ ಗುಣ කියනවා. සතුන් මැරීමෙන් වැළකීමේ ಗುಣ කියනවා. ඔන්න ඔය විදිහට තුන් ආකාරයකින් මෙන්න මේ තමුන් පෙරටු කොට තමුන් ඉදිරියෙන් තියාගෙන කල්පනා කරනවා. මොකද්ද? මරන්නෙත් නැහැ. අනිත් කට්ටියව සමාදම් කරවන්නෙත් නැහැ. ඒ වගේම අන්න ಗುಣ කීමක් කරනවා. නොමැරීමේ ಗುಣ කීමක් කරනවා. ඔන්න ඒ විදිහට තුන් ආකාරයකින් තමුන්ව ඉදිරියෙන් තියාගෙන තමුන්ව සාපේක්ෂව තියාගෙන මෙන්න මේ දේවල් හිතන්න කල්පනා කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. ඉතින් ඔය එක ශික්ෂාපදයක් ගැන කිව්වේ. ඉතින් ඕක ඔය විදිහට කයෙන් කරන දේවල් වලට ඊට පස්සේ වචනෙන් කරන දේවල් වලට ඊට පස්සේ හිතෙන් කරන දේවල් වලට යොමු කරලා බලන්න පුළුවනි. ඒ විදිහට දස අකුසල්ම සංසන්දනය කරලා බලන්න පුළුවන්. මෙන්න මේ එක එකකට කොහොමද මම ප්‍රතික්‍රියා කරන්නේ? මේ එක එකකට කොහොමද මම කටයුතු කරන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා ඉදිරියෙන් තියාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහේ කල්පනාවකිනුත් අපිට පුළුවනි යම් කිසි විදිහක ස්ථාවරයක් අපි තුල පිහිටව ගන්න. මම මේ විදිහේ දේවල් වලින් වළකිනවා කියන ස්ථාවරයක් අපි තුල පිහිටව ගන්න පුළුවන්. ඒ පිහිටවගෙන එතනින් එහාට යම් කිසි ගමනක යෙදෙන්න පුළුවන්. අනේ මේ විදිහේ ආරක්ෂාවක් තමුන් තුල හදාගත්තොත් අන්න ඒක අපිට ලොකු පිහිටක් ශක්තියක් බවට පත් වෙනවා. මොකද අන්න අර ඊළඟට තියෙන වැඩේට ඕකේ ලොකු ප්‍රයෝජනයක් ආනිසංසයක් තියෙනවා. ඊළඟට තියෙන වැඩේ මොකද්ද? අන්න යම් කිසි විදිහක මෙන්න මේකෙන් බේරිලා යන තත්ත්වයක් තමුන් තුළ ඇති කරගන්න ඕනේ. මෙන්න මේ තියෙන ගැටලුවට ස්ථිරසාර විසඳුමක් අපි තුළ ඇති කරගන්න ඕනේ. අර විදියට අතරමාං වීම තුලින්
තව දිහාවකට ගමන් කිරීමක්, නිවැරදි දිහාව හොයා ගැනීමක් අපි තුල ඇති කරගන්න ඕනේ. එතකොට එක්තරා විදියක අඩුම ගානේ නිකන් මාලිමාව හරියට හදාගත්තා වගේ දෙයක් තමයි අපි කලින් ඔය කිව්වේ. ඒත් මාලිමාව හදාගෙන තව ගමන් කිරීමක් තියෙනවා. තව යාන්ත්‍රා කිරීමක් තියෙනවා. ඒ නිවැරදි දිශාව පෙන්වන මාලිමාව තුලින් යාන්ත්‍රා කිරීමක් තියෙනවා. අනේ යාන්ත්‍රා කිරීම තමයි ඊළඟට තියෙන්නේ. මොකක්ද මේ වැඩේ ගත්තොත් අන්න මේ තියෙන ප්‍රශ්න ගැටලු ඇබ්බැහි මේ සියල්ලම මතුවලා එන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි තමුන් තුලින්ම තමයි. තමුන් තුලින්ම තමයි. එතකොට හරියට අර මවගේ ඇකයෙන් නික්මිලා දරුවෝ එළියට යනවාද? අන්න ඒ වගේ තමුන් තුලින්ම තමයි මේ විදිහේ ඇබ්බැහි, මේ විදිහේ පාප කර්ම, මේ විදිහේ නොයිකුත් දේවල් මතුවලා එන්නේ. අන්න එහෙනම් අපිට ඒ සඳහා විසඳුමක්, ඒ සඳහා ආරක්ෂාවක් අපි හොයාගන්නේ කොහොමද කියන පරීක්ෂණයක් තියෙනවා. එතකොට මේකට ස්ථිරසාර විසඳුමක් හොයාගන්න පරීක්ෂණයක් තියෙනවා. ඉතින් ඒ පරීක්ෂණේ අර කියන විදිහට බොහොම දුෂ්කරයි. අර ගාථාවේ සඳහන් කරේ තමුන්ට හිත පිනිස, යහපත පිනිස යම්කිසි දෙයක් තියනවාද? ඒක බොහොම දුෂ්කරයි. අර පරණ ඇබ්බැහි, පරණ වැරදි ඔස්සේ ගමන් කිරීමක් තියනවාද? ඒක බොහොම පහසුයි. එතකොට දැන් අර තමුන් උපමා කරලා සීලයක් රකින්න එක උනත් දුෂ්කර වැඩක්. එතන ඉහාට තව පියවරක් දෙකක් තියෙනවනේ ඒක ඊටත් වැඩිය දුෂ්කර වැඩක්. එතකොට පහසුවෙන් කරන්න පුළුවන් දේවල් තමයි අර දේවල්. ආයේ මුකුත් වෙහසක් ගන්න ඕනේ නැහැ. නිකන් අත තිබ්බ පමණින්, ටච් කරපු පමණින් ඒවා ඉබේම සිද්ධ වෙනවා. නමුත් නිවැරදි දිශාවකට යනවා නම් ඒක බොහොම අපහසුයක් තියෙනවා. අර මේ විදිහ ඇබ්බැහි අනුව ගමන් කිරීම බොහොම පහසුවක් තියෙනවා. ඉතින් අන්න එහෙමනම් කොහොමද මේ හිත පුහුණු කිරීමක් අපි ලං කරගත්තොත් අන්න ඒක තුලින් පුරුවනි අපිට මේ තියෙන ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් හොයාගන්න. ඉතින් ඒක අර කියපු විදිහට යන ප්‍රතිපදාවක තියෙන ඉහළම කොටස. එතකොට ඒ ඉහළම කොටස ඊටාම සුව පිනිස, ඊටාම සැප පිනිස පිහිටවන කොටසක්. නමුත් ඒක කරන එක ඊටාම දුෂ්කරයි. මොකද සමහර කෙනෙක්ට S2 වහගෙන ඉන්න බැරි තරම් අපිට පේනවා ඔය සමහර වැඩසටහන් වල මේ S2 පියාගන්න බෑ. S2 පියලා ඉන්න බෑ. ඒ තප්පර කිහිපයකට වැඩි ඉන්න බෑ. ඒතකොට ශනිකව S2 අරිනවා. මොකද්ද හේතුව? අන්න මේ වාගේ සිහිය පීඨෝපු ගමන් තමුන්ගේ තුලින් මතුවලා එන්නේ පුදුම දනවන වෙහෙසක්. කියා ගන්න බැරි තරම් වෙහෙසක් කෙනෙක්ට මතුවලා එනවා. ඒතකොට මේ වෙහෙසට මුහුණ දෙන්න අපි බිය වෙනවා. ඒ වෙහෙස අපිව පෙළෙන සුළුයි. ඒ වෙහෙසෙන් අපි පලා යන සුළුයි. ඒක අපිට බිය දනවන සුළුයි. අන්න එතකොට අපිට මේ විදිහේ ස්පියා ගැනීමක්වත් කරන්න බැරි කෙනෙක් ඉන්න පුළුවනි. නමුත් ඒ කෙනාටත් පටන් ගන්න පුළුවන් ස්ථානයක් තියෙනවා. අපි හිතමු භාවනා කිරිල්ල පොඩ්ඩක් පැත්තකින් තියලා මේ සතිය කියන වචනේ දාගත්තොත්. එතකොට අනේ එතනත්තට වාඩි වෙලා සතිමත් වෙන්න බැරි නම් ඒ විදිහ අපහසුතාවයක් තියෙනවා නම් අඩුම ගානේ දත්ම දින අවස්ථාව තෝරගන්න. එහෙම නැත්නම් ආහාරයක් ගන්න අවස්ථාව තෝරගන්න. අන්නේ අවස්ථාව තෝරගෙන ඒ අවස්ථාව සිහියෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒතකොට ඒ වගේ කෙනෙක්ට ඒ වගේ දෙයක් කරන්න බැරි කමක් නැහැනේ. දත්ම දින ගමන් පොඩ්ඩක් දවසට දෙපාරක් සිහියෙන් දත්ම දින්න බැරි කමක් නැහැ. ඊට පස්සේ පොඩ්ඩක් විවේකීව එහෙට මෙහෙට ඇවිදින්න බැරි කමක් නැහැ. අන්න ඒ වගේ තැනකින් හරි පටන් ගන්න ඕනේ. ඒ වගේ තැනකින් පටන් අරන් ටිකෙන් ටික චුට්ට මේ සිහිය කියන එක තමන්ගේ ජීවිතයට ලං කර ගන්නකොට අන්න දවසක තේරෙයි මොකද්ද? මට දැන් විනාඩි 5ක් 10ක් වගේ හරි S2 වහගෙන ඉන්න පුළුවනි. අර රකුසන් බිය දනවන ගතිය අතරින් මට විනාඩි 5ක් 10ක් වගේ දෙයක් හරි ගත කරන්න පුළුවනි කියලා යම් කිසි විදිහක ශක්තියක් ටිකෙන් ටික දියුණු වෙලා එනවා. ඒ දියුණු වෙන ශක්තියත් එක්ක අන්න අර එක දිගට මේ නිවැරදි දිශාවට ගමන් කිරීමක් අපි ටිකෙන් ටික හුරු කර ගන්නවා. දැන් අර වැරදි දිශාවට තියුණු මොමන්ටම් එක, වැරදි දිශාවට තියුණු ජවය අපි නිවැරදි දිශාවකට ටිකෙන් ටික හරවන්න පටන් ගන්නවා. එහෙම නැතුව මේ ශක්තිය මර්ධනය කළා අපිට යන්න පුළුවන් ගමනක් කියලා මට මේක හිතෙන්නේ නැහැ. මොකද ඔය එකම ශක්තියේ විවිධ වෙස් මුහුණු තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට එක වෙස් මුහුණක් තමයි රාගය, එක වෙස් මුහුණක් තමයි ද්වේෂය, තව වෙස් මුහුණු ගොඩාක් ගණනාවක් තියෙනවා. එතකොට මේ එකම ප්‍රභවයක්, එකම ශක්තියක් තුලින් තමයි මේවා මතුවලා ඉන්නේ. එතකොට අපි මේ ශක්තිය මර්ධනය කරොත්, මේ ශක්තිය සම්පූර්ණ විනාශ කරන්න උත්සාහ ගත්තොත් අන්න රැකියාවක් කරන්න තියෙන ශක්තියත් මර්ධනය වීමකට
ලක් වෙනවා. අධ්‍යාපනයක් කරන්න තියෙන ශක්තියකුත් මර්ධනය වීමකට ලක් වෙනවා. තමුන්ගේ පෞල් ජීවිතයක් සාර්ථකව ගත කරන්න තියෙන ශක්තියකුත් මර්ධනය වීමකට ලක් වෙනවා. ඒක නිසා අත්වල් බැඳගෙන මේ ඇබ්බැහි එක්ක ගමන් කිරීමක් තියෙනවා. ඒ ඇබ්බැහි නිවැරදි දිශාවට හරව ගන්න ගමන්. ඉතින් ඒක බොහොම දුෂ්කර වැඩක්. ඒක බොහොම අපහසු වැඩක්. ඒක බොහොම වෙහෙස දනවන වැඩක්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ තමුන්ට අහිත පිණිස දෙයක් තියනවාද ඒක බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. නමුත් හිතසුව පිණිස පිහිටන දෙයක් තියනවාද ඒක බොහෝ කාල අපහසුයක් දනවනවා. බොහෝ වෙහෙසක් දනවනවා. ඉතින් අපි එක්තරා විදියක මෙන්න මේ වෙහෙස සමග කල් ගත කරන පිරිසක් මේ එකතු වෙලා ඉන්නේ. මෙන්න මේ වෙහෙස තුලින් ගමන් කරන පිරිසක් එකතු වෙලා ඉන්නේ. ඒ ඔය කියන කතාව සම්බන්ධයෙන් ඊටාම ලස්සන දේශනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේලා පිරිසක් ආමන්ත්‍රණය කරලා අහනවා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. මොකද කරන්නේ? මහණෙනි මෙන්න මේ හිඟමනක් යදිනවා කියන්නේ. පතක් අරගෙන උඹ හිඟා කාපන් කියන්නේ. මෙන්න මේ ලෝකයට අනුව බොහොම අපහාසයක්. බොහොම පහත් තැනක්. මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කියන එක. මොකද්ද? උඹ පතක් අරගෙන හිඟා කාපන් කියලා කෙනෙක්ට කිව්වොත් මෙන්න මේ ලෝකයා නිග්‍රහයක ස්වරූපෙන් තමයි මේක කියන්නේ. කියලා තමයි දේශනාව ආරම්භ කරන්නේ. එහෙම කියලා කියනවා. නමුත් මෙන්න මේ හොඳට ශක්තිය තියෙන, හොඳට වස්තුව තියෙන, හොඳ අධ්‍යාපනයක් තියෙන, හොඳට මේ සමාජයේ වැඩ කරන්න පුළුවන් කුල පුත්‍රයෝ මේ විදිහේ ශක්තියක් තියෙන පිරිස් මෙන්න මේ පතක්ගෙන හිඟා කන තත්වයකට වැටෙනවා. මෙන්න මේ විදිහේ දුෂ්කර වූ ප්‍රතිපදාවකට මේ විදිහේ ඊටාම් දුෂ්කර වූ ප්‍රතිපදාවකට වැටෙනවා. වැටෙන්නේ අර විදිහට රජුන්ගෙන් පලා ගිහිල්ලත් නෙමෙයි. ආණ්ඩුවේ මොකක් හරි වැරදක් කළා නීතියෙන් මොන හරි වරදක් කළා පලා ගිහිල්ලත් නෙමෙයි. ඊළඟට හොර කල්ලි වලින් පලා ගිහිල්ලත් නෙමෙයි. අපරාධකාරයන්ගෙන් බේරෙන්නත් නෙමෙයි. තමුන්ගේ ණය ගෙවා ගන්න බැරුවත් නෙමෙයි. ඒ වගේම ජීවත් වෙන්න බැරි කමක්, යැපෙන්න බැරි කමක් නිසාත් නෙමෙයි. ඒ වෙනුවට වෙනම අදහසකින්, වෙනස්ම වූ අදහසකින් මෙන්න මේ කුල පුත්‍රයෝ මෙන්න මේ විදිහේ නින්දිත වූ ජීවිකාවකට වැටෙනවා. නින්දිත වූ ජීවිකාවකට වැටිලා කටයුතු කරනවා. ඊට පස්සේ කියනවා අපි ජාතියට, ජරාවට, මරණයට, දුකට, දෝමනස්සයට බැසගත් පිරිසක්. බැසගත් පිරිසක්. මොන අදහසින්ද? මෙන්න මේ විදිහට ජාතියට, ජරාවට, මරණයට, දුකට, දෝමනස්සයට බැසගෙන තියෙන්නේ. මොන අදහසින්ද? මෙන්න මේක තමයි අදහස. මොකද්ද? මෙන්න මේ දුක් කියන ඒවා නැවත නැවත දැනිලා. මේ වෙහෙස කියන ඒවා නැවත නැවත දැකිලා. මේ හැඬීම් කියන ඒවා නැවත නැවත දැකිලා. මේ හිත ඇතුලෙන් නැගෙන වේදනාව නැවත නැවත දැකිලා. මෙන්න මේ දුක්ඛස්කන්ධයාගේ කෙලවර කිරීමක් තියනවා නම් යහපත් කියලා මෙන්න මේ විදිහේ කුල පුත්‍රයෝ මෙන්න මේ විදිහේ නින්දිත වූ ප්‍රතිපදාවකට, නින්දිත වූ ජීවිකාවකට වැටෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒතකොට එක්තරා විදිහක මේ එකතු වෙලා ඉන්න පිරිසටත් මීට වැඩිය මේ ඉරිදා දවසේ කරන්න බොහෝම හොඳ ප්‍රිය පහසු දේවල් තියෙන්න පුළුවනි. දැන් අපි වටපිටාය වැළුවොත් කොවිඩ් උනත් ඉතින් මේ ගෙවල් ඇතුළට වෙලා හරි කරන දේවල් ඉතින් අපි දන්නවනේ. ඔය ඉතින් අලුතෙන් පැහැදිලි කරන්න මම එන්න ඕනේ නැහනේ. එතකොට ඒ වගේ පහසු දේවල්, ඒ වගේ බොහොම ප්‍රියජනක දේවල්, ඒ වගේ වෙහෙසක් නැතුව කරන්න පුළුවන් දේවල් තියෙන්න පුළුවන්. නමුත් ඒ තිවිද්දිත් අන්න මේ විදිහේ වෙහෙස දනවන වැඩකට එකතු වෙලා ඉන්නවා. මේ විදිහේ අපහසුයක් දනවන වැඩකට එකතු වෙලා ඉන්නවා. එක්තරා විදිහක මේ විදිහේ නින්දිත වැඩකට එකතු වෙලා ඉන්නවා. මොන අදහසින්ද? මෙන්න මේ ජාතියට, ජරාවට, දුකට බැසගෙන තියෙන මොන අදහසින්ද? මේ S2 පියන්න බැරුව තියෙන එක S2 පියාගෙන තියෙන මොන අදහසින්ද? අන්න මේ දුක්ඛස්කන්ධයාගේ කෙලවර කිරීමක් තියනවා නම් යහපති කියලා තමයි මේකට බැසගෙන තියෙන්නේ. අන්න ඒ විදිහේ උත්සාහයක මේ පිරිස් යෙදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එක්තරා විදිහක ආවේගශීලී ප්‍රකාශයක් මේ කරන්නේ. ඒ සිදුවෙච්ච සිදුවීම් ගණනාවකුත් එක්ක තමයි මේ ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ තියෙන පරිසරය කැළඹිච්ච පරිසරයක තමයි මේ ප්‍රකාශය බුදුරජාණන් වහන්සේ කරන්නේ. මෙන්න මේ විදිහේ දෙයක් සඳහන් කරනවා. මෙන්න මේක නිසා තමයි මේකට බැහැගෙන තියෙන්නේ. උඹලා ජොලි කරන්න නෙමෙයි මේකට බැහැගෙන තියෙන්නේ. වෙනුවට මේ අපහසු ගමනක යෙදෙනවා. මොකක් නිසාද? මෙන්න මේ අපහසුයේ කෙලවර වීමක් තියනවා නම් යහපති කියන අදහසින්. අන්නහම කියලා බුදුරජාණන් වහන්සේ දේ පෙන්වලා දෙනවා. ඉතින් අන්න ඒ විදිහේ ජාතියට, ජරාවට, වෙහෙසට බැසගත්ත පිරිසක් තමයි මේ ඉන්නේ.
එතකොට මේ වෙහෙස නැති කරන්න නම් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. ඒකට බැසගෙනම තියෙන්නේ ඒකෙම තරන්දි ඉන්න ඕනි නිසා තමයි බැසගෙන තියෙන්නේ. එහෙම නැතුව මේක නැති කළ උඩින් යන්න වෙන මොකක් හරි ලෝකයකට යන්න දිව්‍ය ලෝකයන් යනවා ඒකුවාම සාදු කියන්න නම් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට මෙන්න මේක මෙතනින් කෙලවර කරන්න පුළුවන්ද කියන උත්සාහයක් තමයි තියෙන්නේ. මෙන්න මේ මල කරදරේ මේ තියෙන වෙහෙස මේක මේ පාරින් ඉවර කරන්න පුළුවන් කියලා තමයි මේ වගේ ප්‍රතිපදාවකට බැසගෙන තියෙන්නේ. ඒකට දිව්‍ය ලෝකේ යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඉතින් අර එළුවාගේ කතාව තමයි කියන්න වෙන්නේ. ඔය ගියාට මොකද නැවතත් ඇවිල්ලා ඔය බෙලි කැපෙන තැනකට වැටෙනවා. බෙලි කැපෙන තැනකට වැටෙනවා. ඉතින් දෙවිවරුන්ටත් අන්තිම වෙනකොට පොඩ්ඩක් හිතේ අමාරුවක් එනවා. කාලා බීලා හොඳට ජොලි කර ඉඳලා අර පහසු දේවල් කර ඉඳලා අන්තිමට පොඩ්ඩක් රත් වෙනවලු, කල්පනා වෙනවලු. අයියෝ දැන් ඉතින් ආපහු අරකට ගිහිල්ලා වැටෙනව නේද කියලා. ආපහු යන්නේ ඒ පාරෙම නේද කියලා පොඩ්ඩක් කල්පනා වෙනවලු. ඉතින් අනේ විදිහේ වෙනසක් අපි තුල ඇති කරගන්න ප්‍රතිපදාවක්. ඉතින් එහෙම වෙනසක් ඇති කරගෙන ටිකෙන් ටික අපි ඉස්සරහට යනකොට අපිට එක්තරා විදිහක මෙන්න මේ ජීවිතය කියන එක සම්පූර්ණ පාඩම් මාලාවක්. එහෙම නැත්නම් මේ එන කරදරේ අපිට යම්කිසි ඉගැන්වීමක් කරනවා වගේ අදහසක් මතුවලා එන්න පුළුවන්. දැන් අපි නොයෙකුත් දේවල් ඔස්සේ අරගල කරනවානේ. සාමාන්‍ය අපේ ජීවිතවල නොයෙකුත් දේවල් ඔස්සේ අරගල කරනවා. අපි කැමති නැහැ. අපි මේ ප්‍රතිපදාව වඩනකොට අපිට පේනවා මේ මුලාවටපත් වෙලා ඉන්න මිනිස්සු. ඒ නොයෙකුත් දේවල් ඔස්සේ අර පහසු දේවල් ඔස්සේ ඉලක්ක කරගෙන යන මිනිස්සු අපිට පේනවා. එහෙම දැක්කහම අපි හිතනවා මේගොල්ලන්ට එරෙහිව සටන් කරන්න. මේගොල්ලෝ මේ විදිහේ වැරදි වැඩක යෙදিলা ඉන්නවා. මේගොල්ලන් අපි නිවැරදි කරන්න ඕනේ කියලා ඒකට එරෙහිව සටන් කරන්න උත්සාහවත් වෙනවා. සටන් කරන්න පෙළඹෙනවා. නමුත් එහෙම පෙළඹුණාට එහෙම උත්සාහ කරාට ඒ පුද්ගලයන්ව එක්තරා විදියක එහෙම ගන්න පුළුවන් දෙයක් අපිට කියන්න අපහසුයි. ඒ විදියට කියලා පෙන්눔 කරන්න පුළුවන් කියලා කියන්න අපහසුයි. මොකද අර තමුන්ගේ හිත තුලින් නැගිච්ච දේවල් ඔස්සේ තමයි මේ පුද්ගලයෝ ගමන් කරන්නේ. ඒ පුද්ගලයෝ යන්නේ ඒ විදිහට. එතකොට ඒගොල්ලන්ව නවත්තන්න යනවා කියන එක ගොඩක් වෙලාවට තේරුමක් ඇති වැඩක් නෙමෙයි. එක්තරා විදිහක අනේ මේ පුද්ගලයෝ කෑදරකමට කකා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ එක්තරා ගාතාවක තියෙනවා මොකද කෑදරයට කන්න දීපන්. එතකොට ඌ ඒකෙම කාලා නැහිනවා. දැන් අර ජූතක බමුණා ගිහිල්ලා ලොකුවට ඇත්තු බරට වස්තු අරගන්න ගිහිල්ලා අන්තිමට වස්තුව ලැබෙනවද? නෑ රජමාලිගාවට ගියාම කන්න හම්බ වෙනවා. හොඳට වැඩියෙන් කන්නම දෙනවා. එතකොට මේක අන්තිමට කාලා එහෙම්ම මැරිලා යනවා. එතකොට අර ඇතෙක් බරට වස්තුව ගන්න ඉන්දියට ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. අන්න කායදරයට කන්න දෙපන් කියලාත් කියනවා. එතකොට කන්න හම්බ වෙන්න මොකද වෙන්නේ? අන්න ඒ තැනත්තා යන්නේම අර කෑදරකම දිහාවට. ඉතින් ඔය වගේම කතාවක් තියෙනවා. මොකද්ද? අන්න අර යම්කිසි ඔය කන්ෆියුෂස් කියන ඒ දාර්ශනිකයා සම්බන්ධයෙන් ඒ තැනත්තා නිකන් රජ කෙනෙක්ට උපදෙස් දෙන තනතුරක් වගේ දැරුවා. එතකොට මේ රජතුමාව යුද්ධෙන් පරාජය කරන්න බැරි වෙච්ච යම්කිසි අසල්වැසි රාජ්‍යයක රජ කෙනෙක් මේ රජතුමාට තෑග්ගක් එව්වා. මොකද්ද තෑග්ගට එව්වේ? බොහොම ලස්සන බොහොම දිව්‍යාංගනාවන් වගේ කාන්තාවන් 80කුයි ඊළඟට හොඳ අර ආජානී අස්සය කියලා අපි හඳුන්වන්නේ. ආජානී අස්සය 124කුයි. ඒතර ඕක තමයි තෑග්ග. මෙන්න මේ අසල රටක බොහොම හිත පිනිස, කරුණාව පිනිස ආදරය කරන රජ කෙනෙක් තමයි මේ වෙලා තියෙන්නේ. ඉතින් ආපු දවසේ ඉඳලා මේ රජතුමා මොකද කරන්නේ? අන්න අර අස්සයන්ගේ පිට නැගලා සෙල්ලම් කරනවා. ඒ වගේම කාන්තාවන් සමග සෙල්ලම් කරනවා. ඔය සෙල්ලමේ තමයි යෙදිලා ඉන්නේ. එතකොට යෙදිලා ඉන්නකොට මොකද්ද මේ උපදේශකයාට පෙනෙන්නේ? උපදේශකයාට පෙනෙනවා මෙන්න මේ රජාණන් හරියන රජෙක් නෙමෙයි. එතකොට තමුන් අර විදිහේ තනතුරක් ධර්මින් ඉන්දියා ඒක අත්හැරලා යම්කිසි විදියක දාර්ශනිකයෙක් බවට පත් වෙන්න හේතු කාරණා වෙන්නේ මෙන්න මේ සිදුවීම මේ තැනැත්තට. මෙන්න මේ කෑදර රජතුමාට කන්න හම්බුණා කියන සිදුවීම තමයි හේතු කාරණා වෙන්නේ. එතකොට මේ තැනැත්ත මොකද කරන්නේ? අන්නේ රජමාලිගාවෙන් හොරාටම පිට වෙලා
යම් කිසි විදියක මීහාරකෙක් පිට නැගලා වගේ ඔන්න ගමන් කරනවා. ගමන් කරනකොට අන්න ටිකෙන් ටික යම් කිසි ධර්මයක් ප්‍රකාශ කරනවා. අන්නේ ධර්මය තමයි ඔන්න විදිහට දැන් කාලේ මතුවලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ලෝකෙ පිළිබඳ යම් කිසි විදියක පැංගිරි ගතියක් මේ තැනත්තට ඇති වෙලා තියෙනවා. ලෝකෙ පිළිබඳ පැංගිරි ගතියකින් තමයි මේ විදිහට නික්මිලා යන්නේ. එතකොට ඔන්න ඒ තැනත්තා පිළිබඳ කතාවක්. එතකොට ඔය ටික ගැලපිලා එන තව කතාවක් තියෙනවා බුදුරජාණන් ඒ කියන්නේ ගොතපු කතාවක් ඉතින්. ඉතින් ලාଓ ත්සුයි බුදුරජාණන් වහන්සේයි ඊට පස්සේ මේ කන්ෆියුෂස් කියන මේ තැනත්තයි තුන්දෙනා යම් කිසි විදියක එකට ගමනක යෙදෙනවලු. එකට ගමනක යෙදෙනකොට ඉතින් මේ යම් කිසි බොහොම අමූර්තය වගේ පානයක් මේ තුන්දෙනාට පිළිගන්නනවලු. එතකොට මේ පානය එක එක්කෙනා අරගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. මේකේ රස මෙහෙමයි කියලා ප්‍රකාශ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දුක ගැන සඳහන් කරනවානේ. මේක දුකයි කියලා ප්‍රකාශ කරනවානේ. එතකොට කියනවා මෙන්න මේ බුද්ධා මේක අරගෙන කිව්වේ මොකද්ද? මේ පානය තිත්ත රසයි කියලා තමයි කිව්වේ. ඊළඟට දෙවනුවට මේ කී තැනත්තා මේ කන්ෆියුෂස් කියන තැනත්තා මේ ලෝකේ ගැන පැංගිරි ස්වභාවයක් නෙමේ තැනත්තට තියෙන්නේ. එතකොට මෙයා මොකද කිව්වේ? මේ පානය අරගෙන මේක ඇඹුල් රසයි කියලා ප්‍රකාශ කරා. ඊළඟට ලාଓ ත්සු යම් කිසි දෙයක සුභවාදී මතයක් නෙදරන්නේ. එතකොට මේ තැනත්තා කියනවා මොකද්ද? මෙන්න මේක පැණි රසයි. මේ පානේ පැණි රසයි කියලා ඔන්න ඔය විදිහට යම් කිසි විදිහක මෙන්න මේ ශාස්ත්‍රූන් වහන්සේලා තුන්දෙනෙක්ගේ මත සංසන්දනය කරනවා. මෙන්න මේ ලෝකය නැමැති අමූර්තය, ලෝකය නැමැති පානය පිළිබඳ තම තමුන්ගේ අදහස් සංසන්දනය කරනවා. නමුත් මෙන්න මේ තිත්ත රසෙන් අපි පටන් ගත්තට මොකද මේක කාලයක් තිස්සේ කරගෙන යනකොට මේ විදිහේ තමුන්ගේ හිත තුළ යම්කිසි ප්‍රතිපදාවක් වඩමින් යනකොට මෙන්න මේ තිත්ත රස හැමදාම පවතින්නේ නැහැ කියලා එක්තරා විදිහක අපිට අත්දැකීමක් තියෙනවා. සමහර විටක මේ තිත්ත රස ඇඹුල් රස බවට පත් වෙනවා. කාලයක් යනකොට අපිට නිතර පේනවා වටපිටාවේ පැංගිරි විසි වෙන ගතියක්. වටපිටාවේ පුද්ගලයන්ගේ ඇඹුල් සහගත ක්‍රියා අපිට ටිකෙන් ටික පේන්න ගන්නවා. ඒක ස්ටේජ් එකක්. මේ විදිහට හිතක් වඩනකොට මේ විදිහේ දුෂ්කර ප්‍රතිපදාවක් වඩනකොට තිත්තෙන් තමයි පටන් ගන්නෙ. තිත්තෙන් පටන් ගත්තම මොකද? අන්න ටික දවසකින් ඇඹුල් ගතියක් පෙනෙන්න ගන්නවා. ඒ ඇඹුල් ගතියත් පහු කරගෙන කාගෙන කොහොම හරි දුෂ්කර විදිහට ඉස්සරහට ගියොත් අන්න තව දවසක තේරෙනවා ඇත්තටම මේක පැණි රස පානයක් තමයි. ඇත්තටම මේක පැණි රස පානයක් තමයි. අර හිත තුලින් එන වෙහෙස යම් කිසි වමනකට දුරස් වුණාම, අර හිතේ ඇවිරුණු ගතිය යම් කිසි වමනකට අඩු කරගත්තාම මේ ජීවිතේ අමුතුම ජොලියක්, අමුතුම පහසුවක් ගැලපිලා එනවා. අනේ පහසුව එක්තරා විදිහක මේ නිවනට කිට්ටු පහසුවක්. මොකද්ද? මොන දේ වුණත්, මොන වැරදි වුණත්, මොන විදිහට මේ ලෝකේ උඩු යටිකුරු වුණත් අන්න පෙරළුණු පිට හොඳයි කියලා එතනින් එහාට යාන්ත්‍රා කරන්න පුළුවන් ශක්තියක් අපි තුල දිනු වෙලා එනවා. එතකොට කෙනෙක් හිතනවා මෙන්න මේ ජල පහරක් ගලාගෙන යනවා. මේ වැස්සට ජල පහරක් ගලාගෙන යනවා. එතකොට මේ ජල පහර මම අයින් කරන්න ඕනේ. මේ පාර හරහා වතුර ගලන එක හොඳ නැහැ. ඒකින්ද මම මේ බෝක්කුව පාදන්න ඕනේ කියලා ඔන්න බෝක්කුව පාදනවා. හරි කමක් නැහැ. ඔන්න දෙවෙනි දවසෙත් බෝක්කුව පාදනවා. එතකොට මේ වැස්සත් ඉතින් වහින් ලේසි පහසු වැස්සක් නෙමෙයිනේ. එතකොට තුන්වෙනි දවසෙත් මේ ජල පහර අර බෝක්කුව උඩින් ගලාගෙන පාර හරහා යනවා නම් ඕක උඩින් පැනලා යන්න පුළුවන් නේ අප්පා. ඕක ඔය දවස් 2-3යි ඔය වැස්සට ඔහොම වතුර ගලන්නේ. පොඩ්ඩක් උඩින් පැනලා යන්න. උඩින් පැනලා ගියාම තේරෙනවා දවස් 2කින් විතර ඒ විදිහේ බාධාවක් නැති වෙලා එනවා. අන්න ඒ විදිහට පෙරළුණු පිට හොඳයි කියලා. එක්තරා විදිහකට සමහර වෙලාවට හිතෙනවා යකෝ කලින් පැත්තටත් වැඩිය හොඳයිනේ මේ පැත්ත කියලා හිතෙන ගානට අන්න යම් කිසි පැණි රස ස්වභාවයක් මේ ජීවිතේ මතුවලා එනවා. ඉතින් අපි මේ පැණි රස හොයාගෙන යන ගමනක තමයි එදිලා ඉන්නේ. නමුත් හැබැයි තිත්තෙන් තමයි පටන් ගන්න ඉතින්. තිත්තෙන් තමයි පටන් ගන්නෙ. තිත්තෙන් පටන් අරගෙන ඇඹුල් වෙලා ඇඹුල පැණි රස වෙන්න ඉතින් කාලයක් යනවා. ඒ කාලෙට ඉතින් සෑහෙන කාලයක් එක දිගට මේ ප්‍රතිපදාවේ එදිලා ඉඳීමක් අවශ්‍ය වෙනවා. ඒ එදිලා ඉඳීම තුලින් තමයි ටිකෙන් ටික මෙන්න මේ පැණි රස ස්වභාවය අඳුර ගන්න පුළුවන්. එක්තරා විදිහක අර බොහෝ දුෂ්කර
ප්‍රතිපදාවක් නැවත නැවත වැඩිවීමක් සිද්ධ කරනවා. අර පහසු දේවල් තිබිද්දී දුෂ්කර වූ මාර්ගික නැවත නැවත ගමන් කිරීමක් සිද්ධ කරනවා. මෙන්න මේ පැණි රස අඳුන ගන්න උත්සාහයක යෙදෙනවා. ඉතින් වැනි වූ පැණි රසක් අඳුන ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මං හිතන්නේ අදත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙවියන් ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා අපි හැමදෙනාටම අපි කාගාවත් තියෙන පරණ පුරුදු එහෙම නැත්නම් පරණ අබ්බැහි වලින් මෙතන කොච්චර වෙහෙස කර දුෂ්කර කාර්යයක්ද කියන එකත් ඒ වගේම ඒවා නිවැරදි ඒ වගේ ඈතලා නිවැරදි දිශාවට ගමන් කරන ඒ වෙහෙස කර දුෂ්කර කාර්යයට හිත පුහුණු කරන්නේ කොහොමද කියන කාරණේ ගැනත් ඒකෙදී තමන්ව පෙරට තියාගෙන කල්පනා කළ යුතු බවට විශේෂයෙන්ම තමන් වැළකීමෙනුත් අනුන්ව සමාදාන කිරීමෙන් වැළකීමෙන් සහ ගුණ කීමෙන් වැළකීමෙනුත් මේ කාරණයට අපි අනුග්‍රහ කරන්න ඕනේ කියන කාරණේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. අපේ වැඩසටහන ඊළඟට අපිට තියෙන්නේ කමඨහන් වාර්තා වලට යොමු වෙන්න කලින් මම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් ආධුනිකයන් වෙනුවෙන් සකස් කළ උපදේශ පත්‍රිකාව ඉක්මනින් මතක් කරන්නම්. අද අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් හරි එහෙමත් නැත්නම් කලින් සම්බන්ධ වුණේ උපදේශ අලුත් කරගන්න කෙනෙක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් පළවෙනියටම කියන්න ඕනේ මම හැමදාම මතක් කරනවා වගේම මේ සත්‍ය පුහුණු කරනවා කියන එක මිනිසෙක් විදිහට අපි හැමදෙනාටම ලැබිච්ච මනුෂ්‍යත්වය ලැබීම තුළින්ම ලැබුණු ජන්ම දායාදයක් මානව හිමිකමක් කියලා කියන්න පුළුවන්. මේක කිසිම ජාතියක ආගමක දේශ සීමාවක බලපෑමකට යටත් වෙන්නේ නැහැ. ඇවිදින්න සහ ඉඳ ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට මේ ක්‍රියා මාර්ගය කරගෙන යන්න පුළුවන් සත්‍ය මැදීමේ ක්‍රියාමාර්ගය. මම හිතනවා මේ සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාට ඒ සඳහා හැකියාව තියෙනවා කියලා. මේ සම්බන්ධයෙන් මුලින්ම කරන්න ඕනේ හිම අලුතෙන් උපදෙස් ගන්න කෙනෙක් ඉන්නවා නම් නිසන්න වනය ආශ්‍රිතව මේ සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන් සකස් කරලා තියෙන වීඩියෝස් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් වීඩියෝස් දෙකක ලින්ක්ස් මම දාලා තියෙනවා. මේ ලින්ක්ස් බලලා තමන්ට මූලිකව ලබාගත යුතු උපදෙස් ලබා ගන්න. එහෙම උපදෙස් ලබාගෙන දිනපතා පොඩි වෙලාවක් තමන්ගේ ජීවිතේ අපිට දවසකට පැය 24ක් තියෙනවා. ඒකෙන් පොඩි වෙලාවක් විනාඩි 15ක් 20ක්වත් යොදාගෙන දිනපතා මේ සතිමත් ඇවිදීමක සහ සතිමත් ඉඳ ගැනීමක යෙදෙන්න උත්සාහ කරන්න. මෙතන ඇත්තටම අවශ්‍ය වෙන්නේ තමන්ට මේක කරන්න ඕනේ කියන හැකි සංඥාව ඇති කර ගැනීමම පමණයි. වෙන කිසිම කාරණයක් ඇත්තටම අපිට අදාළ වෙන්නේ නැහැ. අපි කොච්චර මම දන්නවා අපි හැම කෙනාම හරිම කාර්යබහුලයි. ඒ වුණාට අපි දේවල් ප්‍රයොරිටයිස් කරන හැටි නැත්නම් අපි දේවල් වලට මූලිකත්වය ලබා දෙන හැටියට තමයි මේක අපිට කරන්න පුළුවන් ද බැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් හැමදෙනාටම වැදගත් වෙන්නේ මේකට මූලිකත්වය දීලා මේකට වෙලාවක් වෙන් කරගෙන දිනපතාම පුරුද්දක් විදිහට මේක කරන්න උත්සාහ කරන එක. එහෙම උත්සාහ කරලා පැය දෙකක් විතර සතිමත් ඇවිදීමක් හා සතිමත් ඉඳ ගැනීමක් කරාට පස්සේ Tamanට ඒ ගැන දැනෙන විස්තර හැකි පමණ පුළුවන් විදිහට ඒක සටහන් කරගෙන ඒ අත්දැකීම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ඉදිරිපත් කළ යුතු Google ෆෝරම් එක සහ ඊමේල් එකත් මම සඳහන් කරලා තියෙනවා. මේ විදිහට අපිට වාර්තා වෙන අතරේ තමන් ඔයගලන්ට හැකි විදිහට මේ දිගට මේ පුහුණුව කරගෙන යන්න. ඒ ලැබෙන වාර්තා එහෙම නැත්නම් ඔයගලන්ට තියෙන ගැටලු අපි මේ හැම ඉරිදාම මේ විදිහට රැස් වෙන මේ සතිය වැඩසටහනේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කළ උන්වහන්සේගෙන් උපදෙස් ලබා ගන්නවා. එතකොට ගැටලු ඇති වෙච්ච කෙනාට වගේම අනිත් අයටත් ඒකෙන් ඒ අයට තියෙන ගැටලු නිරාකරණය කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ අපි හැම ඉරිදම මේ දක්වලා තියෙන වෙලාවල් වලට මේ වැඩසටහන කරගෙන යනවා. ඉතින් දිනපතා මේ සතිමත් ඉඳ ගැනීම සක්මන් වල අවදීන් වල යෙදෙනවා වගේම වාර්තා ලියනවා වගේම හැකි හැම වෙලාවෙම දවසේ මේ වැඩසටහන සම්බන්ධ වෙන්න. ඒ අතරතුර මේ සතිය වැඩි දියුණු කර ගැනීමේ මාර්ගය දිගටම කරගෙන යන්න හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද මතක් කරන්න ඕනේ අපි වාර්තාගත සංඛ්‍යාවක් අද සම්බන්ධ වෙලා ඉන්න ගිය සතියේත් අපිට 80ක් විතර මික්සෙල්ආර් සහ Zoom එකෙන් සම්බන්ධ වුණා. අද මික්සෙල් මම දැක්ක විදිහට Zoom එකේ 55ක් විතර හිටියා. මම හිතන්නේ අපිට ලැබුණු මේ වැඩසටහන ලැබුණු ලොකුම සහභාගීත්වය වෙන්න ඕනේ අද දවසේ තියෙන්නේ. ඒ කාරණයක් මතක් කරන ගමන්ම මම අද දවසේ ලැබිච්ච ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා නාමන්ත මහත්මයාට ආරාධනා කරනවා අපේ ප්‍රශ්න උත්තර වැඩසටහන පවත්වාගෙන යන්න කියලා. බොහොම ස්තුතියි රාජිකා. තිරුවන් සරණයි. මහත්තයා මේ අපේ සාගර හාමුදුරුවොත් වැඩම කරලා ඉන්නවා. ඉතින් අපි ප්‍රශ්න දෙකක් විතර මම අරගෙන ඊට පස්සේ අපි කීයක් තියෙනවද ප්‍රශ්න ඔක්කොම? ප්‍රශ්න 6ක් තියෙනවා මේ ස්වාමීන් වහන්සේ අවසරයි. දියානගේ ප්‍රශ්න මුලින් ගන්නද ස්වාමීන් වහන්සේ එහෙනම් කොහොමද වෙන්නේ? ඔය ඒක තමයි මට එතකොට යන්න පුළුවන්. එහෙමයි. හොඳයි ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ මුලින් ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ ස්ක්‍රීන් එකේ ෂෙයා අවසරයි ස්වාමීන් වහන්සේ මේ ෂෙයා ඒ පින්තූරය ෂෙයා කරන තුරු මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙන කොටස කියවගෙන යන්නද? ඔව් කියමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. I felt the tooth my title is a mindful brushing of teeth. I felt the toothbrush's hardness to my hand. I smelled the toothpaste when I squeezed it onto the brush. I felt the fruity and minty flavor. I felt the toothbrush touching my mouth. The toothpaste was watery when I spit it out. My mind went to my cat for a while and came back. It came back to brushing as I felt my brush in hand. Venerable Bhante, that is the end of the report. Then there is the painting she has prepared. Okay, so it's mindful brushing she's talking about. So I think this is the homework that we gave her last week. So in this report you can see it is a simple task. When you just focus on the activity, you can feel all these details. You can feel while brushing happens, your mind jumps to sounds, your mind jumps to thoughts, your mind starts thinking about the pet. All these things happen. So that's fine. That process is natural. Then you bring your attention back to the brushing process. So this is what we are doing. So it's a simple practice that you can introduce to your day-to-day life and just be with the activity. It is not something, strange, something complicated. It is very simple. It is very easy. So easy that most people don't even think this will create peace in their mind. This is so simple that most people don't think this is strong enough. This is powerful enough to create peace and happiness in their mind. But this is the tool. This is the power that will create peace and happiness in your mind. Of course, you can go after different other meditation techniques, but you will come to realize they are all temporary. As Buddha said, there is no ultimate truth here. That's why he left all those previous teachers. He did that practice. He realized that this is not the truth that he is seeking after. So he went to another place. Then again realized this is not the truth that he is seeking after. Then he went to some other places. Then he realized this is not the truth he is seeking after. So what is the truth he was seeking after? It is just this practice, this simpleness, this simple technique that we are practicing. So even a little kid can do. At the age of 6, they can practice and present in this manner. This is what we are talking about. So all the others also that are connected here, you can of course try and do this. While brushing, try and see what you can feel. Try and feel how the process goes. Try and see how the mind is jumping here and there, going to sounds, going to thoughts. Different things will come. So that is fine. You can become aware, you can notice and bring your attention back to the brushing process. So this is what we are doing again and again. This is the practice. So for Viana, I will send you a video
through, I think, Rajika probably. I will send you a video and you have to go through that video. You can ask help from your mother, and there is some kind of a painting or drawing that you have to do. In that video it will explain how to do it. It's called walking a line. It's a type of a painting, type of a drawing that you can do. So next week, you have to walk a line as per the video and send us the finished drawing. So when you do that drawing, you have to be mindful, you have to be aware, and you have to include it into mindful practice. So you will have a report about your mindful drawing process, and you will have a drawing of the type that I am talking about. It's called a walk a line. So I will send that video. You can practice, you can send the drawing, and all the other people who are here, they can also learn about that therapeutic art. And I hope by next week we can find a way to share the screen. සමාවෙන්න ස්වාමීන් වහන්සේ මේ අපි හැමෝටම බැරි වුණා ෂෙයා කරගන්න. අද අපි එන සතියේ සම්බන්ධයෙන් ෂෙයා කරන්න විදිහ හොයාගන්න ස්වාමීන්. බොහොම පින් ස්වාමීන් වහන්සේ ඊළඟ වාර්තාවට මම යනවා. ඒත් ලැබී තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. This is from a Satipasala child. We spend much of our lives sitting down in front of computers and TVs. Such sedentary behavior was not always the case, and it is not what we evolved to do. Indeed, Dennis Bramble and Daniel Lieberman in 2004 suggest that humans are designed for endurance with highly specialized features that significantly contribute to who we are today. In the absence of physical demands, the impact on our body and mind is profound. Muscle loss, increased obesity, heart disease, and poorly functioning mental health. Exercise helps, and walking can be performed by most of us without training, equipment, or even a base fitness. Most of us acknowledge that walking can often clear our heads and give us the time we need to hear our thoughts or those of our companions. And it is also true that when we are confronted by a problem that we can't seem to resolve, the very act of walking in the open air seems to bring about an answer of which we were previously unaware. Walking is hugely beneficial to the health of the general population, so much so that the World Health Organization lists it as one of their daily recommended activities. Venerable Bhante, that is the end of the report. I think this one, it's more like a statement and trying to give information about the, from the outside world related to our practice. So that is good. But if you present your experience, if you present what you feel when you're walking, what are the thoughts that are coming, how you manage these thoughts, what you did when the thoughts came. If you present that experience, if you put that into words, then this exact same statement that you are talking about, it will show in that practice report. It will show in that your experience. This is more like worldly knowledge that we are seeking. This is more like how the scientists try to analyze the world. This is more like how they are dealing with the problem. But if you turn it towards inside, if you turn it to your practice, then you can, of course, present this same details in a practical sense. You will say, these thoughts are coming to me and I am focusing back to my walking. This is what I felt when I focused. So all this knowledge will be contained in your practice, in your report about the practice. So for this person, it's some valuable information is there, some valuable information about the practice and how it is recognized in the world. But we will come back to the origin. We will come back to ourselves and we will see how you feel when you're working. So if that statement is there, then we can realize that it is our own mind that's working. It is our own mind that is creating these stories. So if you come back, you can feel
the ground against your feet. You can feel the weight shifting from one leg to other. So try to put it into more practical sense. Try to put it into words in your practice, and this entire information, all this knowledge is included in that report. Thank you, Venerable Bante. That is the next question is in English, in Sinhala. නාමන්ත මට පොඩි වෙලාවක් දෙන්න මේ අවසරයි ස්වාමීන් වහන්සේ අද වියානාට කතා කරන්න පුළුවන් කියලා කල්පනී මැසේජ් එකක් දාලා තියෙනවා කතා කරන්න අවස්ථාවක් දෙන්න ස්වාමීන් වහන්සේ කතා කරන්න පුළුවන් වෙලාද බලමු ස්වාමීන් වහන්සේ කල්පනී ඔයාට අන්මියුට් කරන්න බලමු අද කතා කරයිද කියලා කියන්නේ Very nice to hear your voice after so many weeks. We tried and tried and tried. Now we are talking. ස්වාමීන් වහන්සේට සිංහල පුළුවන් හොඳට. මේක රෙකෝඩින් එකක් එහෙම නෙමෙයිනේ ඇත්තටම කතා කරනව නේ. නෑ ඇත්තටම. නෑ ඇත්තටම කතා කරනවා මේ. හරි. ස්වාමීන් වහන්සේ. තව මොනවා හරි කියන්න බෑන බබා. අර මේ චිත්‍රයක් අඳින්න කියවනේ ඒක අඳිනවනේ කියන්නේ කියන්නේ අඳින්නම් කියන්නේ අඳින්න ඔය ඇඳලා එවන්න ඕනේ මම එවන්නම් වීඩියෝ එකක් ඔය රාජිකා ආන්ටි හරහා එවන්නම් ඒක බලලා ඒකක් ඇඳලා මේ ඉන්න වයසක කට්ටියට පේන්න එවන්න ඔහේ ඉඳගෙන සිංහල පුළුවන් එකත් වටිනවනේ සිංහල හොඳට පුළුවන් නේද සිංහල හොඳට පුළුවන් අපිට මොනවත් කතා කරන්න බෑ දෙමළ ඉගෙන ගන්න වෙලා තියෙන්නේ දැන් ඕකේ සාදු Seruan Saranai, you have a very nice voice, so talk more and more. We are happy to hear. Okay. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් මේ යාන්ත්‍රාවේ ඉතුරු ටික යාත්‍රා කරගෙන යන්න අපි කැප්ටන්ව මාරු කරලා මේ යන්න බලාපොරොත්තු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට බොහොමත් නාමන්තව ඉතිරි ප්‍රශ්න ටික කරගෙන යන්න. බොහොම ස්තුතියි රාජික. මේ වැඩසටහන දැන් වැඩම කළ නම කියන අවසරයි ධම්මසාගර ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මම ඊළඟ කමඨහන් වාර්තාව ඉදිරිපත් කරනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිමත් පර්යංකය මම භාවනා ආසනය මත පහසුවෙන් වාඩි වී දැස් පියා සිරුර දෙස අවධානය යොමු කළෙමි. කාමරයේ තුල භාවනා කිරීමට පෙර නොතිබූ ආකාරයක දැඩි උණුසුමක් භාවනා කිරීමට වාඩි වූ විගස මට දැනෙන්නට විය. ඒ සඳහා ප්‍රතික්‍රියා නොකර උණුසුම නිරීක්ෂණය කළෙමි. සිතෙහි සිතුවිලි කෙමෙන් අඩු වී සිත සිරුරේ හුස්ම සහ කම්පන දෙස තැන්පත් වන විට මේ උණුසුම් ස්වභාවය අඩු වී නොදැනී ගියේය. සිත කෙමෙන් දන්නා තැන සිට නොදන්නා තැනටත් යලි දන්නා තැනටත් ආදී ලෙස මාරු විය. මේ අතර ශබ්දයක් ඇසී සිත යලි මතුපිට ස්වභාවයට පැමිණුණි. එවිට යලිත් දැඩි උණුසුමක් දැනුණු අතර සිරුරට දාඩිය දමන්නට විය. මේ උණුසුම දෙස යලි අවධානය යොමු කළෙමි. එවිට එය දැනීම් ස්වභාවයක් පමණක් බව මට සිතුනි. එම දැනීමට උණුසුම යන වචනය නොතිබුණි නම් යන සිතිවිල්ල මට ඇතිවිය. ඒ දැනීම් ස්වභාවයේ දුකක් හෝ පීඩාවක් නොමැති බව මට සිතුනි. භාවනා කරන අතරතුරදී මදුරුවකු දෂ්ට කරන්නට විය. එහිදීද ප්‍රතිචාර නොදක්වා මගේ යන සිතුවිල්ල බැහැර කර බලා සිටීමි. මගේ යන සිතුවිල්ල බැහැර කළ පසු වේදනාවන් අඩුවන බව කලින් නිරීක්ෂණය කර තිබුණි. එහිදී යම් දැනීම් ස්වභාවයක් පමණක් ඇති බවත් පීඩාවක් නැති බවත් මට දැනුනි. එමෙන්ම දෙපාවල වේදනාව දැනෙද්දී ඒ දෙස සිහිය පැවැත්වූයෙමි. එහිදීද මට යම් දැනීමක් ඇති බවත් එය දුක් වේදනාවක් ලෙස නොදැනෙන බවත් දැනුනි. මෙය තවත් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට පසුව භාවනා කරන විට වේලාව වැඩි කර දෙපාවලට වේදනාව දැනෙන ආයුරු නිරීක්ෂණය කළෙමි. මට පෙරසේම එවිටද දැනුනි. මෙසේ මම වැඩි කළ කාලය විනාඩි 15කි. සම්පූර්ණ කාලය පැය 1කුත් විනාඩි 15කි. තෙරුවන් සරණයි. කමඨහන් වාර්තාව අවසానයි ස්වාමීන් වහන්සේ. ඔව් ඒකෙදි මේ ගැටලුවක් නම් අහලා නැති පාටක් තියෙන නිකන් ප්‍රකාශයක් වගේ. නමුත් මේ කියන්න තියෙන්නේ අර
සංඥාව හොඳට තේරුම් අරගෙන යන ගතියක් තියෙනවා මේ සංඥාව කියන්නේ මොකද්ද කියන එක. නමුත් ඒ පුද්ගලයාට ඒක අදාළ නැහැ සංඥාවද මේ මොකද්ද කියලා. නමුත් අර තේරෙනවා මේ නම් කරාට පස්සේ එන මේ ආතතිය ගැන මෙයා තේරුම් ගන්න තියෙනවා. ඒකින් අපිට එන දුක් එන තාක් එන්නේ නම් කිරීම හරහා. මේක මදුරුවා කිව්වට පස්සේ තමයි ඊටත් වඩා කරදරයි. දැන් කනගාව රූන් ගාද්දී හොඳට බලන්න භාවනා කරද්දී කනගාව රූන් ගාද්දී එන්නේ මදුරුවගේ රූපේ අපිට මතක් වෙන්නේ. මදුරුවගේ රූපේ මතක් වෙලා මුට්ට කියලා අර එන තරහ එන්නේ අර මදුරුවත් එක්ක. නමුත් ඒක නිකන් පොඩි සද්දයක් විතරයි නේ. ඊට වඩා සද්ද ඇහෙනවා අනන්තවත්. සහ මදුරුවක් හද්දී චූටි වේදනාවක් එන්නේ නිකන් පොඩි නිකන් ඉන්ජෙක්ෂන් මේ මොක වැක්සින් එක විදිනවට තරම්වත් නැහැ. නමුත් මේ කන්නේ මදුරුවනේ. ඒකින්ද අර මදුරුවත් එක්ක ජම්මාන්තගත වෛරයක් තියෙන හින්දා තමයි පොඩි අමාරුවක් එන්නේ ඕකෙදි. ඉතින් ඒකින්ද පුළුවන් තරම් ඒක වෙනස් කරන්න හදන්නේ මදුරුව එලවන්න හදන්නේ අර මදුරුවත් එක්ක තියෙන වෛරයකට මිසක් අර වේදනාව දරන්න බැරි කමට නෙමෙයි. අර සද්දේ අහන්න බැරි කමට නෙමෙයි. නමුත් ඒ තියෙන දේශය. ඉතින් අන්න ඒක අල්ලලා තියෙනවා. ඒ වගේ නම් කරන්න ගියාට පස්සේ මදුරුවා කියලා නැත්නම් මදුරුවාගේ රූපය දකින්න ගියාට පස්සේ තමයි ඔය ටික ඇති වෙන්නේ කියන එක මේ යෝගාචරය විසින් මේ වාර්තාවේ සඳහන් වෙනවා. ඉතින් ඒකින්ද අර ඒ දැකීම හොඳයි. ඉතින් ඒක අර ඒක ස්වභාවිකව වෙන්න දීලා මේ අපි ඒක නිකම්ම මේ ප්‍රතික්ෂේප නොකර ස්වභාවිකව වෙන්න දීලා ඒකේ දැකීම තමයි හරි වැදගත්. ඒක වෙලා තියෙනවා. ඉතින් ඉදිරියටත් ඔක වෙන්න දෙන්න ඕනේ. ස්වභාවිකව කරන්න යන්න හොඳ නැහැ. ඒ කියන්නේ වෙන දැන් ඔය යන විදිහ යන්නේ ඒ විදිහමයි. ඉතින් ඒක වෙනස් නොකර ඒ ගලණයට වෙනස් නොකර අර මමයා චුට්ටක් අයින් කරලා බලන් ඉන්න පුළුවන් නම් මමයා දාපුවාම තමයි ආතතිය. මමයා නැත්තම් මොන වුණාම මොකද? හොඳක් හෝ නරකක් මොක වුණත් වැඩක් මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මමයා නැත්තම්. ඉතින් ඒකින්ද අර එන්න යෝගාවචරය ටිකක් අසරණ වෙනවා. මොකද විස්තර අඩු වෙනවා. කියන්න දෙයක් නැති වෙනවා. නමුත් වාර්තාකරණයක් තියෙනවා. ඉතින් මේ වාර්තාකරණය හරි වටිනවා අනික් පුද්ගලයන්ටත් ඒ පුද්ගලයාටත් සහ මේ ගමනක් යනවා කියන්නේ. ඉතින් ඒකින්ද දිගට වගේ වාර්තා කරන්න කියන්න අඩුපාඩුවක් නැහැ. මේ ගමන යනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පින් වහන්සේට මම ඊළඟ වාර්තාව ඉදිරිපත් කරන්නම්. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද දින වේලාවේ හැටියට සක්මන නැතුව පර්යංකයට වාඩි වූෙමි. හිත විසිරී ඇති නිසා තුනුරුවන්ගෙන් සමාව ගනිමින් තුනුරුවනට ජීවිතය පූජා කරමින් මෛත්‍රී භාවනාව කර කයට හිත යොමු කළෙමි. කය දැනීම් අඩු බව සතියෙන් හඳුනා ගත්ෙමි. ටික වේලාවකදී අත් දෙක ඉදිරියට විසික් වුණ බව සතියෙන් හඳුනා ගතිමි. පිම්බීම හැකිලීමට හිත යොමු විය. පිම්බීම හැකිලීම රබර් එකක් අදින්නාක් මෙන් දැනිනි. මෙලෙස පැයකට ආසන්න කාලයක් කයට හිත යොමු කරමින් සිටියෙමි. මීට පෙර භාවනා වාරවලදී සක්මනක් කර පරියංකයට පැමිණි විට හුස්මට හිත යොමු කළ හැකි විය. ඒ භාවනා සම්බන්ධව කමඨහන් සුද්ධ කළෙමි. කෙටි භාවනා වාරවල ඒවා ගැනත් පොත් ලැබීම දිගටම කරමි. බුද්ධ පූජාව තබන සමහර අවස්ථාවලදීත් එදිනෙදා වත් පිළිවෙත් වලදීත් ලෞතුරා බුදුරජාන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවත් සියලු සත්වයන් වෙත අපරිමිත මෛත්‍රියත් ඇති වුණ අවස්ථා තිබුණි. සති බලයත් ඒ හැම අවස්ථාවකදීම අත්දැකෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැරදි අඩුපාඩු ඇතනම් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වැරදි ඇතනම් සමාවෙන්න. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාත් උදව් උපකාර කරන මේ පින්වත් සැමත් අප මෑණියන් වහන්සේ ඇතුළු සියලු සත්වයෝත් නිදුක් වේවා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලබත්වා, නිවනින් සැනසෙන්නම මේ පින් මා කළ පින් හේතු වේවා. තෙරුවන් සරණයි. ටිකක් වාර්තාව අවසానයි ස්වාමීන් වහන්සේ. ඔව් ඒක ටිකක් ශ්‍රද්ධාවට බර චරිතයක් වගේ තමයි මේ කියන විදිහට තේරෙන්නේ. ඉතින් ඒකෙදි නමුත් මේ පුද්ගලයා ඒක වුණත් දිගට සතිය වඩ아가න යනවා. ඒකෙදි අර මේ යන ගමනේදී සද්ධාව ඇත්තටම වැඩි වෙනවා. නමුත් ඒකෙදි ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි බැලන්ස් කරන්න යෝගියා දැනගන්න එක නිකන් ස්වභාවික වෙයි. නමුත් ඒකදී පොඩි තල්ලුවක් දෙන්න තියෙන්නේ පුළුවන් තරම් අර සත්වපුද්ගල සංඥාවට යනවට වඩා ප්‍රඥාවට බර වෙද්දි සත්වපුද්ගල සංඥාව චූට ඈත් වෙනවා. ඒක ඉදිරියේදී වෙයි. ඒකෙදී අර අපි දැන් මෛත්‍රී කරන්න ගත්තත් අපි පුද්ගලයෙක් කරමුණු කරන්න වෙනවා. එතකොට සත්වයක් කරමුණු කරගෙන තමයි අපි මෛත්‍රී කරන්න වෙන්නේ. එතකොට
එනවා අපිට පුද්ගලයෝ ඉන්නවා කියලා. නමුත් අපි මේ විපස්සනාවෙන් යන්නේ කෑලි කරලා පුද්ගලයෙක් නැහැයි කියන තැනට. ඉතින් එතන හැබැයි ඒතනින් ඉඳන් තමයි යන්න තියෙන්නේ. ඒකින්ද මෛත්‍රී භාවනාව කරලා දිගට යද්දි වාට ඒ සත්ව සංඥාව ටික දුර වෙලා මේක අනිත්‍ය මට්ටමට යන්න උදව්වක් වෙයි. එතකොට අර තියෙන ශ්‍රද්ධාව නිකන් අඩු වෙනවා වගේ තේරෙයි. නැත්තම් අඩු වෙනව නෙමෙයි. බුදුන් කෙරේ ශ්‍රද්ධාව අඩු වෙනව නෙමෙයි. ඊට වඩා ප්‍රඥාවක් වැඩ කරලා ඊට වඩා ශ්‍රද්ධාවකට යනවා. ඒකින්ද පුළුවන් තරම් මේක සතියට තැන දීලා ඔය වගේම යන්න තේරෙයි මේකේ බුදුහාමුදුරුවෝ කිව්ව ගැඹුර නිකන් අර පින්තූර වලටවත් පිළිම වලටවත් ගාථා වලටවත් එහා ගිය මේ ප්‍රඥා සම්පයුක්ත සද්ධාාවක් ඇති කරගන්න මේ ඔය ගමන හේතු වෙනවා. ඉතින් ඒකට තමයි තල්ලුව දෙන්න තියෙන්නේ. මේකෙත් ඉතින් අර ගැටලුකාරී තත්වයක් නැහැ මේ පරියන්කෙදී. දිගටම ඔහොම කරගෙන යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම වාර්තා කරන්න කියන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වාර්තාව මම ඉදිරිපත් කරන්නම්. සතිමත් පරියන්කේ ආධුනික යෝගාවචරයෙක් වෙමි. පින්වත් ස්වාමීන් වහන්සේ, තෙරුවන් වැඳ භාවනාවට වාඩි වුනිමි. ප්‍රථමයෙන්ම හුස්ම වෙත අවධානය යොමු කළෙමි. හුස්ම ඇතුළු වීම පිටවීම අනුව උදරයේ ඉහළ පහළ යෑම දැනගතිමි. මෙසේ සුළු වේලාවක් ඉන්නා විට සිත විවිධ අරමුණු ඔස්සේ ගමන් කිරීමට පටන්ගත් බව පිරුණි. එනම් මා රැකියා ස්ථානයේදී කලින් සිදු කළ සැලසුම්, පෞද්ගලික ජීවිතයේ කලින් කරන ලද සැලසුම්, අතීතයේ මා ඉතා ආසාවෙන් නැරඹූ නාට්‍යවල සමහර කොටස් ඒ අතර තිබුණ බව මතකයේ ඇත. සිත එසේ යන්නට හැර බලා සිටීමි. සමහර අවස්ථාවල සතිමත් බවෙන් තොරව සිත ගමන් කර ඇති බව දැනගත්තේ නැවත සිත කෙටි වේලාවකට උදරයේ ඉහළ පහළ යාම වෙත යොමු වූ විටය. මෙසේ සිත අරමුණෙන් අරමුණට ගමන් කිරීම කෙරෙහි සතිමත්ව සිටීම ඉමහත් වෙහෙසක් බව වැටහුණි. එහෙත් තව දුරටත් ගමන් කරන සිත කෙරෙහි සතියෙන් සිටීමට උත්සාහ කළෙමි. මෙසේ ටික වේලාවක් ඉන්නා විට සිත ඊටාම කෙටි කාලයකට අරමුණු කිසිවකට නොගොස් පවතින බවක් අත්දැකෙමි. මෙම ඊටාම කෙටි කාලය තුල ශරීරයේ සැහැල්ලු වූ බවක් මතකය. එවිට සිත මෙසේ පවතිනම් හොඳයි කියා සිතුනි. එහෙත් එම සැහැල්ලු බව ඊටාම කෙටි කාලයක් පමණක් තිබුණු බව මතකය. නැවත සිත හුස්ම වෙතත් ශරීරයේ පිටුපස බිත්තියට තෙරපී ඇති වේදනාව වෙතත් කුරුල්ලකුගේ ශබ්දයේ වෙතත් ගිය බව අත්දැකීමි. මෙසේ පැයක පමණ කාලයක් පර්යංකයේ සිට ඇති බව භාවනාව අවසානයේ දැනගතිමි. මේ පිළිබඳ ඔබ වහන්සේගේ උපදෙස් ඉතා ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. කමඨාන් වාර්තාව අවසానයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඒකෙදි කියන කතාව ඇත්ත. මුලින්ම සතිය පිහිරුවට පස්සේ ඒක දුකක්. සතිය කියන එකත් දුක සත්‍යයට වැටෙන්නේ. හැබැයි සතිය කියන එක පවත්වාගෙන යද්දි වෙහෙසක් එන්නේ. ඒකට හේතු වෙන්නේ අපි කෙලෙස් වල ඉඳන් මේක බලන හින්දා. ප්‍රපංච වල ඉඳන් බලන හින්දා. අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ එහෙට මෙහෙට දුවන්න. මොකක හරි කතන්දරයක වැල් වටාරකමක ජීවත් වෙන එක තමයි අපි පුරුද්ද සහ මනෝලෝකෙක. ඉතින් මේ මනෝලෝකේ නිකන් සබම් බබුලක් වගේ පුපුරලා යනවා. ඒ වුණාට ඒකේ ජීවත් වෙන එක අර ඒකේ කරවිලේ ඉන්න පණුවට කරවිල තිත්තයි කියලා තේරෙන්නේ නැහනේ. උගේ ආහාරය උගේ ලෝකේ ඒක. ඒ වගේ අර මේ ප්‍රපංචයේ ඒ දුකේ ජීවත් වෙන මිනිසයාට ඒක දුකක් නෙමෙයි. ඒක සතුටක් සැපක් විදිහට කකා යනවා. එතකොට සතිය පිහිටන්න ගත්තාට පස්සේ හරි නිකන් අමාරුයි නිකන්. ඒක නිකන් අල්ලන්නේ නැහැ. පොලා පයින්නවා නිකන්. අරමුණට දාන්න ආයි පයින්නවා. ඊට පස්සේ නිකන් ඉද්දිත් ඔහේ මනෝ විකාර ගිහිල්ලා තමයි ඕන් ටිකකින් එනවා ගෙදර ආවා වගේ. අර බීලා ගෙදර ආවා වගේ නිකන් එකපාරට ඇවිල්ලා කොහෙදෝ කය දැනෙනවා. පිම්බි මහැකිලිමත් දැනෙනවා. ඉතින් එතකොට තේරෙනවා දැන් මේ භාවනාවන්නේ කරන්නේ කියලා. නමුත් ටික කරගෙන යද්දී ඔන්නෝ වගේ අරමුණ අර කරන සතිය වඩන සතියේ ආනිසංස එන්නේ ටිකකින්. දැන් මේ වෙලාවේ සතිය වැඩුවා නම් පිම්බි මහැකිලිම දිහා බැලුවා විනාඩි 5කින් තමයි ඒකේ ආනිසංස එන්නේ. ඉතින් මෙහෙම චුට්ට අර අල්ලාගෙන යන්නේ කී ආනිසංස එකපාරට එන්න ගන්නවා. ඒ ආවට පස්සේ තමයි සමහරවිට අරමුණු නැතුව ඉන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඒක තප්පර ගාණක් වුණාට පුදුමාකාර සහනයක් Tamanට දැනෙනවා. ඒක දැනෙන්නේ මේ නීවරණ යටපත් වෙච්ච හින්දා. ඒක කෙටි නිරෝධයක් කෙටි මේ සමාධියක් ලැබෙනවා. සනික සමාධියක් වුණාට ඒකෙන් අපිට අනුමේ ඥාණයෙන් බලන්න පුළුවන් මේ යකු මේක මම හිතිය තැනට වඩා ලොකු සාන්තියක් කරන තැනක් නේ කියලා. අපි ඊට පස්සේ තමයි මේක මේ හොඳ දෙයක් කියලා තේරෙන්නේ. එක දිගට කරන්න ඕනේ කියලා තේරෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා අර
බුරුමේ ගොඩාක් වෙලාවට ওই මානසිකාරයේ මෙනෙහි කිරීම ගන්න ඔන්න ඔය සඳහා. ඒ කියන්නේ සාමාන්‍ය වැඩදිත් මෙනෙහි කරම කරන්නේ. ඒක උඩ ප්‍රපංචය කඩනවා. නමුත් මේ දැන් අපි අලුත්ම මේක තමයි ඔය දැනීමට පුළුවන් තරම් හිත තියාගෙන දැනීමත් එක්ක ඉන්න මේ අවකාශය කොච්චර ප්‍රශ්න තිබ්බත් අවකාශයක් හොයාගන්න බැරි නෑ. ඉතින් ඒකින්ද දිගට මේක අර මේ ඒ කයේ දැනීම තව වැලියු කරන්න ඕනේ. නැත්නම් ඒක අගය කරලා තව ඒකට දෙන්න ඕනේ ටිකක් මේ වෙහෙසක් දැනෙනවා. නමුත් ඒ වෙහෙස ගැන හිතන්නේ නැතුව ඒ වෙහෙස දැනෙන්නේ කෙලෙස් වලට කියලා දැනගෙන ඒකෙම යදවන්න ඕනේ. යෙදුවට පස්සේ අර නීවරණ ටික ඈත් වුණාට පස්සේ තේරෙනවා යකෝ මේ මෙච්චර කල් මේ නරකයි කිව්ව එකනේ දැන් මෙච්චර මේ හොඳ වෙලා තියෙන්නේ කියන එක පස්සේ තමයි තේරෙන්නේ. ඒකින්ද කියනවා මේ ආරයන් වහන්සේලාට මේ හොඳයිම කියන එක පෘථග්ජනයට නරකම දෙයක්. පෘථග්ජනයට හොඳයිම කියන දේ ආරයන් වහන්සේලාට නරකයි. ඒකින්ද මේ අපි ටිකක් හොඳ දෙයක් පුරුදු වෙද්දී හරි අමාරුයි ඒක ඕනේ නෑ මේක වැඩක් නෑ කියලා හිතෙන්නේ. නමුත් දිගට කරගෙන යද්දී තේරෙනවා මේකේ දෙයක් තියෙනවා කියලා. ඉතින් ඒක මේ පුද්ගලයාට තේරිලා තියෙනවා. ඒකින්ද මේ ඒ විශ්වාසය අරගෙන දිගට අර ඒ කොච්චර ගියත් මේ අතීත අනාගත ප්ලෑන් වලට ගියාට ඩ්‍රාමා පෙවුනට සින්දු ඇහුනට කුරුල්ලන්ගේ සද්ද ඇහුනට ඒත් එක්ක ඊට සාපේක්ෂව පුළුවන් තරම් මේ හිතට කාවත් දන්න හරි ඒව එහෙම වුණාවේ. ඒව ගැන වොරිවීමක් නැහැ. ඒව ගැන හිතන්න දෙයක් නැහැ. අපි කය ගැනම කතා කරන්න පුරුදු වෙන්න. එතකොට අර දේවල් ටික ඈතට යද්දී කතා කරන්නෙත් නැහැ. ඒව නැත්තේත් නැහැ. ඒව තියෙනවා. නමුත් ඒව ගැන මේ කතා කරන්නේ නැති හින්දා ඔළුවට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක කොහොමද සසර පුරුද්දට ඇබ්බැහියට යනවා. සද්දවලට යනවා. අපි කතා කරපුව ප්ලෑන් වෙනවා, ඔටෝ වෙනවා. නමුත් ඊට පස්සේ මේ ප්ලෑන් එක කියන එක අමු දුකක් කියන එක පස්සේ තේරෙනවා. මේ සතිය මේ වැඩුවට පස්සේ දැන් අපිට ගිහි කාලේ අනන්තවත් වැඩ කරලා තියෙනවා. නමුත් ආරණ්‍ය ඇවිල්ලා වැඩ කරද්දී තමයි තේරෙන්නේ ලොකු සංහස් එක්ක මේ ප්ලෑන් කරන එක කරන්න දෙන්නෙම නැහැ. ඒක කොහොම හරි කඩනවා. මොකක් හරි අටුවක් හැදුවත් කඩනවා ප්ලෑන් කරපු විදිහට ගැහුවොත්. මොකද මේ ප්ලෑන් එක අමු දුකක් කියලා තේරෙන්නේ එතකොට. ඒකෙදි කියනවා මේ අපේ මේ ෆැන්ටසියයි සිහින ලෝකයයි යථාර්ථය ඇත්තටම සිදුවෙන දෙයයි අතර තියෙන ගැම්ප් එක තමයි ආතතිය කියලා කියන්නේ. ඒකින්ද අපි දැන් හිතින් මවාගෙන ඉන්නවා මෙහෙම ප්ලෑන් එකක් මෙහෙම කරන්න ඕනේ කියලා. කවදාවත් ඒක ඒ විදිහට වෙන්නේ නැහැ. එතකොට අර යථාර්ථය කියන්නේ වෙනම එකක්. අපි හිතන් හිටිය වෙන එකක්. මේ දෙක අතර ගැප් එක ආතතිය කිව්වට පස්සේ ඇයි ප්ලෑන් කරන්න කියන එක Tamanටම හිතෙනවා. ඉතින් එච්චර කල් වැඩ කරා ඒක දැන් තමයි තේරෙන්නේ වැඩක් කරද්දි මේ ප්ලෑන් නොකර එවෙලෙවිල කරගෙන යන්නේ ඒක කොච්චර සාන්ති කරද කියලා. හැබැයි ඒක එකපාරට කරන්න බෑ. සංගේ ජීවිතේදී ප්ලෑන් කරන්න වෙනවා. ඉතින් ඒක ස්වභාවිකවම වෙනවා. ඒක අය අර ගහේ කටූල් කරන්න ඕනේ නැහැ වගේ අපේ ඔළුවේ හැමතිස්සෙම දුවන්නේ ප්ලෑන් තමයි. නමුත් ඒක ටික කාලයක් යද්දී සතියෙන් තේරෙයි මේ ප්ලෑන් එකක් කියන්නේ අමු දුකක් කියන එක. නමුත් අර ජීවිතේ ගෙවන්න ඕන හින්දා ප්ලෑන් කරයි ඒක ඔටෝ අඩු වෙලා යයි. මොකද මේ Tamanටම වෙන්නුවට පස්සේ මේ ආතතිය ඇති වෙන්නේ මෙන්න මේකෙන් කියලා මේ තේරෙයි මේකේ තියෙන වටිනාකම. ඉතින් ඒකට හොඳම දේ තමයි පුළුවන් තරම් කයට හිත තියලා මේක තව ස්ථාවර කරන්න. මේ ලැබිච්ච මේ අරමුණු නැති වෙලාව, එතකොට අරමුණේ හොඳට කිදා බහින වෙලාව සහ අරමුණෙන් පොළාපයින් වෙලාව හොඳට දැකලා හිතට අහන්න කොයි තැනද සාන්ති කර කියලා. ඉතින් එයා කියයි අනිවාර්යෙන් අරමුණු නැති තැන සාන්ති කරයි කියලා. නමුත් එයාටම ඉන්න බෑ. ඒකින්ද ඒක ටික පුරුදු කරන්න තියෙන්නේ. ජීවිතේට චුට්ටි පුරුදු කරපුවාට පස්සේ ආයේ මේ අපි අමුතුවෙන් කියන දෙයක් නැහැ. මොකද්ද කරන්න ඕනේ කියලා. ස්වභාවිකවම වැඩ ටික වෙයි. ඉතින් ඒක සඳහා ඉතින් දිගට කරගෙන යන්න මේ වගේම වාර්තා කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පින් වහන්සේට ඊළඟ වාර්තාව 6 වෙනි වාර්තාව අද දිනේ මම කියවන්නම්. සක්මන පාදයෙන් පාදයට යටිපතුල් ස්පර්ශය මාරුවන අයුරු දකිමින් සක්මන ආරම්භ වෙමි. යටිපතුල් වෙත මුලදී සතිය පිහිටියේද පෙර දිනවල ඇසූ දහම් කරුණු සම්බන්ධ සිතුවිලි දිගින් දිගටම ගලා ආවේය. සිතට මෙසේ එක දිගට ගලාගෙන සිතුවිලිද පාද ස්පර්ශයද යන දෙකම වෙත සතිමත් වෙමින් සක්මන් කළෙමි. සතිය දහම් කරුණු සම්බන්ධව සිතුවිලි වෙතින් වෙන් වූ සතිය නැවතත් කය වෙත පැමිණි බව ඒ අවස්ථාවලදී ප්‍රත්‍යක්ෂ කරගත්තේ යටිපතුල වෙත සිහිය පිහිටන බව දකින මොහොතේදීය. මාගේ විශේෂ අවධානය ලබා ගත්තේ පාදයකින් පාදයකට ස්පර්ශය මාරු වෙන විට ඇතිවන ෂණික හිස්තැන තුල ඇති
අනායාසයෙන් සකස් වන අතිප්‍රණීත කාලාන්තරයේ හා ඒ තුල තිබුණු හිස් බවටය. පර්යංකේ ඊළඟට ස්වාමීන් වහන්සේ හුස්ම ඉහළ පහළ යාම කෙරෙහි සතිමත් වෙමින් ආනාපාන සතිය සිදු කළෙමි. හුස්ම සියුම් වී ගිය පසු මතු වූ හිස් බව කෙරෙහි සිතෙහි ඇති වූ මනාප ස්වභාවය දිගින් දිගටම නිරීක්ෂණය කළෙමි. එම හිස් බව අත්දකින අතරතුර හුස්ම රැල්ල චක්‍රාකාරව ඉහළ පහළ යන සැටිද නිරීක්ෂණය කළෙමි. ඔබ වහන්සේටත් සියලු දෙනාටමත් කුසල් පිණිසත් නිවන් අවබෝධයේ පිණිසත් මේ වාර්තාවත් හේතු වේවා. තෙරුවන් සරණයි. වාර්තාව අවසానයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් වාර්තා ඇත්තමයි මේ දැන් ටික හොඳයි මේ ප්‍රශ්න කරගන්න නැහැ තියෙන ඒවා. ඒක ඒ වටිනාකම තියෙන්නේ. ඉතින් අර ප්‍රකාශ වශයෙන් තියෙනවා. ඉතින් අපිටත් ඉතින් මොනවාරි කියන්න ඕනේ ඉඳ කියනවා මිසක් ඇත්තටම කියන්න දෙයක් නැහැ. නමුත් මේකේදී අර කියන්න තියෙන්නේ මේ පුද්ගලයා දැකලා තියෙනවා අර හිස්තැනට තියෙන ඇල්ම මනාපය කියන එක හොඳට මේ දැකලා තියෙනවා. ඉතින් ඒකෙදී ඒ හිස්තැනට තියෙන කැමැත්ත මනාපයත් ආතතියක් කරගන්න නැතුව ඉන්න තමන්මයි දැනගන්න ඕනේ. ඒක අපි බලාපොරොත්තු වෙනවා නම් හැමතිස්සෙම එහෙම එකක් වෙන්නේ නැහැ. ඒක හිස්තැන කියන එක සාපේක්ෂයි අරමුණට. අරමුණ අපි හිස්තැනක් ගැන කතා කරන්න බෑ අරමුණු කියන දේ ලෝකේ නැත්තම්. එහෙනම් අපි හිස්තැනෙම ඉන්නේ. නමුත් අපිට කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ අරමුණු එනවා, හිස්තැන එනවා. ඒ දෙක සාපේක්ෂයි. ඉතින් අර ඒ දෙකෙන් මාරු වෙද්දී හොඳට බලන්න දුක වැඩ කරන විදිය, අපේ බලාපොරොත්තු කැඩෙන විදිය, අමනාපයේ ඇති වෙන විදිය බලපුවාම ඒකෙන්ම තමයි චුට්ට තමන්ගේ කෙලෙස් මට්ටම ටික ටික කැඩලා යන්නේ. ඉතින් ඒක අර සතුටින් කරන ගතියක්, ඒ කියන්නේ ඒක ප්‍රශ්නයක් කරගත්ත නැති ගතියක් මේ වාතාවේ තේරෙනවා. ඉතින් ඒකින්ද අර මේ හොඳට බලාගෙන යන්න මේ මොකද්ද මේ වෙන්නේ. එතකොට අපිට මේ සාමාන්‍ය ජීවිතේ වැඩ කරන අතරෙත් ඔය හිතන හොයාගන්න බැයිද? පුළුවන්. හිතන බලාපොරොත්තු වෙන්නේ නැතුව යනවා නම් ඒක තියෙනවා. සහ හොඳට කල්පනාවෙන් බැලුවාම මේ අරමුණු පවා අහක යන මේ නයි දාගන්න ගතිය, අස්සට දාගන්න ගතිය අපේ තියෙන ජම්මාන්තර මේ ඇබ්බැහිය. අනුසය ආශ්‍රය කියන්නේ ඒක තමයි. ඉතින් අර පුළුවන් මේ ඕන තරම් ගරජ් එකේ වුණත් ඇහෙන්නේ නැහැ වගේ ඉන්න පුළුවන්. මේ ගරජ් එකේ ඉන්න බල්ලා වගේ පුරුදු වෙන ගතියක් තියෙනවා මේ අරමුණු වලට රණ්ඩු කරන්නේ නැතුව ඒවට ඔහි ඉන්න දුන්නාට පස්සේ යාගේ කරදරයක් නැහැ. එතකොට අවකාශයක් තියෙනවා. නම් අවකාශයට යන්නත් පුළුවන්, අරමුණු බලන්නත් පුළුවන්, දෙකම ගණන් ගන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒ වගේ මේ වර මනාපේ අල්ලන පුද්ගලයාට මේක ටක් ගාලා මේ එන්න ඒක තේරෙන්න ගන්නවා. ඉතින් ඒකින්ද මේ වාර්තාව හොඳයි. දිගට කරගෙන යන්න. ඉතින් ඒක එයාගේ නිවනටම හේතු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පින් ඔබ වහන්සේට. ඊළඟ වාර්තාව 7 වෙනි වාර්තාවක් අපිට ලැබුණා මේ අතරතුර ස්වාමීන් වහන්සේ. ඒක කියවන්න අවසරයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංකයේ භාවනාව. මම භාවනා ආසනයේ මත පහසුවෙන් වාඩි වී දැස් පියා සිරුර දෙස අවධානය යොමු කළෙමි. මට හුස්ම ඉතා සියුම් සහ සැහැල්ලු ලෙස දැනුනි. හුස්මෙහි පෙර දැනුණු නාස් කුහර මත තෙරපෙන ගැටෙන රළු ස්වභාවයන් නොදැනුනි. හුස්ම නාසයෙන් ඇතුළු වී හිස් අවකාශයකට යොමු වන ලෙසින් සිරුර හිස් ගොඩක් ලෙස දැනුනි. සිරුරේ පෙර දැනුණු හදගැස්ම නාඩි ආදිය නොදැනුණු අතර සියුම් කම්පනය ස්වභාවයක් පමණක් දැනුනි. තෙරුවන් සරණයි. වර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. ඔව්. ඉතින් අර මේ ඒක තමයි කියන්නේ අර මේක අර ආයුර්වේදයේ කියනවා තනිකර මේ ශරීරය කියන්නේ හිල් ගොඩක් කියලා. ඒකෙදී ඔය මේ ලෙඩ හැදෙනවා කියන්නේ හිල් බ්ලොක් වෙලා ඒකෙන් ගමනාගම මේ වාතය ආශ්‍රය නැති වුණාට පස්සේ තමයි ලෙඩ ගොඩක් හටගන්නේ කියලා මේක එයාලා හඳුන්වන්නේ තනිකර හිල් ගොඩක් විදිහට තමයි මේ කය. ඉතින් ඒ වගේ මේක මේ භාවනාවෙන්ම දකින්න ගන්නවා. මේකේ තියෙන තනිකර නිකන් දැලක් විතරයි. ඒ දැලෙත් තියෙන්නේ මේ ඝනද්‍රව වායු උෂ්ණත්වයේ විතරමයි. කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ විතරයි තියෙන්නේ. ඉතින් ඒක දැනගත්තට පස්සේ මේකට රණ්ඩු කරන්න දෙයක්වත් නැහැ. අර ඒකේ ගත්තට පස්සේ මේක දැනෙන්න ඕනේ කියලා දෙයක්වත් නැහැ. මොනවද ටිකක් දැනෙනවා, මොනවද සියුම් කම්පන ටිකක් දැනෙනවා. ඒක තියෙන හින්දා තේරෙනවා ජීවත් වෙනවා කියලා. මොකෙද දෙකේ ජීවත් වෙනවා මේක පණ තියෙනවා. පණ තිබ්බට මේ තියෙන්නේ මේ වගේ දෙයක් කියන එක චුට්ට හැංගීමෙන ආවට පස්සේ ඉතින් ආයෙත් කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. හැබැයි එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ සමහරවිට ටිකක් එපා වෙන ගතිය එන්න පුළුවන් සාමාන්‍ය ජීවිතේදී. එතකොට ඒක තේරුම් අරගන්න ඕනේ මේ කෙලෙස් එපා වීමක් මිසක් මේක මේ
භාවනාවේ වැරද්දක් නෙමෙයි. දිගට කරගෙන යන්න තියෙන්නේ. අර මේක නොදැකින්ද බැරි මට්ටමටම මේක වර්ධනය වෙනවා. මේ ඇතුලේ තියෙන සියුම් කම්පන ගොඩක් විතරයි කියන එක, මිහිල් ගොඩක් විතරයි කියන එක නොදැකින්න බැරි මට්ටමටම යනවා. ඊට පස්සේ මේක පැය 24ම මේක තමයි පේන්නේ. ඉතින් එතකොටත් හොඳට මේ අවබෝධයෙන් යන්න ඕනේ මේ භාවනාව වැරදිලා නෙමෙයි, එපා වෙනව නෙමෙයි, මේ එපා වෙන්නේ කෙලෙස්. ඉතින් මේකත් එක්ක ඉන්නවයි කියන්නේ ඉතින් දිගට ප්‍රපංච වලට යන්නේ නැතුව පුළුවන් තරම් අර හිත ආරක්ෂ වෙලා හිත බොහෝ විවේකී කියන එක මේ හිත අවංකවම පිළිගන්න දේ. කාගේ හිතත් කැමති විවේකයෙන් ඉන්න. ඉතින් ඒක යාට අවස්ථාව දුන්නාට පස්සේ යා ඒක දිගටම මේ කැමැත්ත දෙනවා ඒකට. ඒකට මනාපයක් ඇති වෙනවා. නමුත් ඒක සාපේක්ෂව හොඳයි. ඉතින් මේ දිගට ඕම කරගෙන යන්න තමයි කියන්න තියෙන්නේ. ඒකත් ප්‍රශ්න මට්ටමින් නෙමෙයි. තියෙන්නේ ප්‍රකාශ මට්ටමේ. එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින්න ඔබ වහන්සේට. ස්වාමීන් වහන්සේ දැන් කමඨහන් වාර්තාමය ප්‍රශ්න ඉවරයි. ඊළඟට වාචික ප්‍රශ්න සඳහා අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්ද? දෙදෙනෙක් දැනට අත ඔසවාගෙන සිටිනවා ස්වාමීන් වහන්සේ. හරි දෙන්න. එහෙමනම් මම ආරාධනා කර සිටිනවා එස් ලියනගේ කියලා අත ඔසවාගෙන සිටින කෙනාට මයික්‍රොෆෝනය අන්මියුට් කරලා තමන්ගේ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේට සභාවටත් ඉදිරිපත් කරන්න කියලා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි කියන්නේ. ස්වාමීන් වහන්සේ මේ පොඩි හිතට නිකන් කරදරයක් වගේ මේ සිදුවීමක් වුණා ස්වාමීන් වහන්සේ. මොකද අපේ ගෙදර මේ දවස්වල මේ කාලේ ගොඩක් හීතලයි ස්වාමීන් වහන්සේ. සීලිම උඩ හරියට සත්තු දඟලනවා වගේ. පස්සේ අර සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ පෙස් කන්ට්‍රෝල් කියන මිනිස්සෙකුට ඇවිල්ලා ඒ සීලිම චෙක් කරලා මේව කරන්න. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඒගොල්ලෝ අර එක බේත් හැම තියලා මේ ඒ කන්ට්‍රෝල් කරන්න මේව කරනවා. ස්වාමීන් වහන්සේ අවුරුදු 2කට කලිනුත් ඔහොම වෙලා ගෙදර වයරින් හිමත් චාලා. ඉතින් ඒ වෙලාවෙත් ඒක කරන්න සිද්ධ වුණා. දැන් ආපහු දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා දැන් මේ අවුරුද්දේ තායි මේක වෙනකොට මේක කරනවදෝ නැද්දෝ කිය ඉඳලා ස්වාමීන් වහන්සේ අන්තිමට මේ සතිය මුලදී මේ මිනිසුන්ට එන්න කියලා මේවා කරා. හැබැයි ස්වාමීන් වහන්සේ ඒක හරියට හිතට වද දෙනවා වගේ. ඒ කියන්නේ මේ මේ ප්‍රාණාතිපාතයක් වුණාදෝ කියලා වගේ එකක්. ඔව් ඒකේදී දැන් මම ජොබ් එක කරන කාලේ ඒ ලෙවල් වලට කලින් මම ජොබ් එකකට ගියා. තාත්තා වැඩ කරන කම්පැනිමයි ගියේ. ලැබ් එකක වැඩ කරේ. ඉතින් මට ඒ ලැබ් එකේ වැඩ කරන ගමන් මට දුන්න ඔඩිට් කරන්න කියලා. එතකොට ඒ ඔඩිට් කරන්න ගාණක් ගෙවනවා. ඉතින් මේ පෙස් කන්ට්‍රෝල් එක සහ ග්ලාස් ඔඩිට් කියන දෙක තමයි තිබ්බේ. ඊට පස්සේ මං මට මීයෝ නම් මරන්න බෑ, මං ග්ලාස් ඔඩිට් එක කරන්නම් කියලා ග්ලාස් ඔඩිට් එක ගත්තා. හැබැයි අර මගේම අනික් යාළුවා ගත්තා පෙස් කන්ට්‍රෝල් එක. හැබැයි අර මේ ජොබ් සැටිස්ෆැක්ෂන් එක 0යි. කියන්නේ ඌ කියනවා අර මේ මාර කේස් එක දැන් මේක මරන්නත් ඕනේ. මැරුවේ නැත්තම් 1500 හම්බෙන්නෙත් නැහැ. 1500යි දෙන්නේ. ඉතින් මං කොහොම 1500 කර මීයක් මරන්නේ මොකටද මේ කමක් නැහැ. ඉතින් ඔය ගත්තට කරපන් කියලා. ඉතින් කරගෙන ගියා. නමුත් අර මේ සැටිස්ෆැක්ෂන් එකක් තිබ්බේ නැහැ. නමුත් මං ග්ලාස් ඔඩිට් එක තිබ්බේ. ආයි බලන්න දෙයක් නැහැ. ඔය කොහේ හරි වීදුරුවක් විඳුනාට පස්සේ තමයි ගිහින් බලන්න තියෙන්නේ. ස්ටිකර් ටික ගැහුවා මේවා කරා. ඒ වගේ තියෙනවා අපේ ජීවිතේත් ඔය වගේ. දැන් ඕඩර් දුන්නාට පස්සේ අවුල්. හැබැයි ඕඩර් එක දෙන්නෙත් හිතමයි. දැන් මදුරුවෙක් මරපන් කියන්නේ හිතමයි. හිතලා ඒ මැරුවට පස්සේ මූ ආයෙ වොරි වෙනවා. ආයෙ වොරි වෙනවා ඇයි මැරුවේ කියලා. ඒකින්ද දැන් මේක දැන් අර පෙස් කන්ට්‍රෝල් එකකට දැන් දුන්නත් දෙන්න කියලා කියන්නේ තමන්ගේ හිතමයි. විඥාණයමයි කියන්නේ. ඊට පස්සේ දුන්නාට පස්සේ මේ ඇවිල්ලා මෙතන ගිහිල්ලා ඔක්කොම කිමිකල් ටික ගාලා අරුම් මැරුවට පස්සේ ඇයි දුන්නේ කියලා ගහන්නෙත් හිතමයි. ඒකෙදී දැන් මේ වෙලාවේ හැටියට මට කියන්න තියෙන උපදේශ මම දුන්නේ අනුමත කරන්නේ නැහැ. නමුත් දැන් දීලා ඉවරයිනේ. දැන් ආයෙ වොරි වෙනවයි කියන්නේ අපි ආයෙත් අර විඥාණයට අහු වෙනවා. ඒ කියන්නේ ඒක ඒ සිද්ධිය අතීතයේ ඒක සිද්ධියක් වුණා. ඒක ආයෙ නැවත මතක් කරලා ගන්නවා කියන්නේ අකුසල සමාපatti කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි අකුසලයේ සමාපatti වෙනවා. ඒක ඒ සිද්ධිය වුණා එතනින් ඉවරයි අතීතයේ. ආයෙ ඒක ගැන හිතන්නවත් හොඳ නැහැ, කතා කරන්නවත් හොඳ නැහැ. ඒක ඉවරයි. නමුත් අපේ විඥානේ ඉන්න දෙන්නේ නැහැ. විඥානේ කියනවා කියපන්.
කියපන් පෙස් කන්ට්‍රෝල් එකට කියපන් කියලා ඊට පස්සේ කියන උන් ඇවිල්ලා මරුවට පස්සේ යකෝ ඇයි කිව්වේ කියලා. ඉතින් ওই දෙකම විඥානය විසින් කරන කට්ටකම. ඒකෙදි දැන් එකක් වෙලා ඉවරයි. දැන් අනික් එක තමයි ওই වේගන යන්නේ. ඇයි මේක කරේ කියලා. මං කියන්නේ ඒක වුණා එච්චරයි. ඒ සිද්ධියක් වුණා ඒක ඉවරයි. දැන් ආයෙ ඔය ගැන වොරි වෙන්නවත් දෙයක් නැහැ. ඊළඟට කටයුතු ටික කරගෙන යන්න ඕනේ. මේ ඒකේ කමටහන සුද්ධ වෙන්න තියෙන්නේ මේ විඥානීය කරන සට කපටිකම අල්ලගන්න. ඒකින්ද දැන් තමන්මයි කියන්නේ මේක කරන්න කියලා ඊට පස්සේ තමන්මයි වොරි වෙන්නේ. ඒක වුණා සිද්ධි ඉවරයි. ආයෙ වොරි වීම තියෙන්නේ නැවත නැවත අර අකුසලේ අරන් මතක් කරලා ගන්න එක. ඒක හිතේ ස්වභාවය. ඒකින්ද හිතට කියන්නේ ඒක ඉවරයි. ඒක අතීතයේ ඉවරයි. දැන් ඉස්සරහා බලාගෙන යන්කෝ. දැන් මේ අපි වාහනයක් කියලා වදී වින් ස්ක්‍රීන් එක බලන් ගියේ නැත්තම් මේ වාහනයක මොකක් හරි බල්ලෙක් හැප්පුණා කියන්නකෝ බල්ලා අනේ පව් කියා වාහනේ යන ගමන් පිටිපස්ස බල ගියා නම් ඉස්සරහා එන එකේ හැප්පෙනවා. ඒකින්ද අපිට යන්න තියෙන වාහනේ ඉස්සරහා මේ බලාගෙන ඔය බයිසිකල් වල වදී කියනවා හැන්ඩල් එක හයියෙන් අල්ලගන්න කියනවා බල්ලෙක් පැන්නොත්. මොකද මේ බල්ලා මැරෙන එක වෙනම දෙයක්. නමුත් බයිසිකලේ කියලා මිනිහත් මැරෙනවා අර බාගෙට අල්ලගත්තොත්. ඉතින් ඒ වගේ අර ඉස්සරහා බලාගෙන යන්න ওই සිද්ධියක් විතරයි. ඒක අතීතයක්. ඒක ගැන වොරි වීමක්වත් අවශ්‍ය නැහැ. මොකද ඒක වෙලා ඉවරයි. ඊට පස්සේ බලන්න ඔයාගේ හිතට වොරි නොවෙන්න දෙයක් ඉදිරියේදී කරන්න. පශ්චාත්තාපයක් නොවෙන දෙයක් කරන්න. එතකොට ඒක නිකන් සීලයක් වගේ වෙනවා. ඉතින් අර තියෙන්නේ පුළුවන් තරම් අර මේ අර අකුසලේ නැවත ගන්න එපා. නැවත ගන්න එපා. ඒක සමාදම් වෙන්න එපා. ඒ ටිකට වෙන්න කයට දාගන්න. කයට දාගන්න ගණන් ගන්න නැතුව ඉන්න. ඒ ගණන් ගන්න නැතුව ඉන්නවා කියන එක හරි දරන්න අමාරුයි. නමුත් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මොකද හිතම තමයි ඔය දෙකම කරන්නේ. එහෙම කිව්වොත් හරිද? එහෙමයි ස්වාමීන් වහන්සේ මට හිතෙනවා මම මේ අර කිතුල් ගහට නැගපු මිනිහා මේ අර මොකක් හරි රීසන් එකක් තියෙන්නේ. ඔව්. අන්න ඒ වගේ මට හිතෙනවා ස්වාමීන් වහන්සේ අනේ මේ සත්තු මැරුණට මම කරන පින් අනුමෝදන් වේවා කියලා. ඉතින් කවන්නේ නෑනේ ඉතින් ඒ වගේ අර එකේව හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මම දන්නවා ඉතින් මම මේ ඒ කියන්නේ පාංශු කුලේ දීලා මේ පාංශු කුලේ දීලා එම් දානෙකුත් දීලා පාංශු කුලෙත් දීලා භාවනා පිණුත් අනුමෝදන් කරලා. ගොඩනේ. අයියෝ. ඔව් කියන්නේ ඊට පස්සේ ඉතින් ඊට පස්සේ අර වැඩේ තියෙන ස්වාමීන් වහන්සේ අර රැයට චූටි හරි එහෙම උන් කෑ ගහනවා කියලා වගේ වුණොත් මට හිතෙනවා අනේ ස්වාමීන් වහන්සේ මේ උන්ට පැටවුව ඇති අරවා මේවා කියලා. ඔව්. ඉතින් ඔය දැන් ඔය උන් ඇති වෙන තැන වළක්වන්න බැයිද? ඒ කියන්නේ උන් කාම සීලෙ ස්වාමීන් වහන්සේ උන් එන්නේ මේ මිනිස්සුන්ට මං කිව්වා හිල් තියනවා නම් ගිහිල්ලා එක්කම වහන්න කියලා. ඒගොල්ලෝ කියනවා අර චූටි මීයෝ චූටි හිල්ලෙලා හිටේ ඉඳලා එනවා කිව්වා. අර ඩවුන් පයිප්ස් තියෙන්නේ. ඩවුන් පයිප්ස් වල දැන් පයිප් කනෙක්ට් වෙලා තියෙනවානේ අන්ඩර්ග්‍රවුන්ඩ් ඩ්‍රේන්ස් වලට. ඒ ඩ්‍රේන්ස් වල ඉන්නවලු. උන් රැට අර පයිප් දිගේ ඇවිල්ලා උදා අතට නැගලා රූෆ් එකට යනවලු. මොකද මේ දවස්වල හීතලයිනේ. හීතල වුණාම ඩක්ටර් ඩීටින් දාලා හන්ද අර හීතල හන්ද උන්ට හීතල දරන්න තමයි අර වහලවල් වල සීලින් වලට එන්නේ. ඒවල් වටේම එක්කෝම සුද්ධ කරලා ස්වාමීන් වහන්සේ තියෙන්නේ මේ මුංග වලක්වන්නම හන්ද. ඒ වුණාට ඔය හීතල කාලට ඔය ප්‍රශ්නේ එනවා හැමදාම වගේ. ඔය කොහෙද රට? ඕස්ට්‍රේලියාවේ. අම්මෝ ඕස්ට්‍රේලියාවේ මීයෝ කිව්වට පස්සේ අපිට තියෙන කරදරයක් අපිටත් පුදුම කරදරයක් තියෙන්නේ. ඉතින් මේ ඒකෙදි ඔව් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් උන් මීයාගෙන් ඇහුවොත් එහෙම කියනවා. ඉතින් මුන් මේ අපේ ඉන්න දැන් වල ගෙවල් හදාගෙන පුදුම වාදයක් දෙන්නේ මේ ඒ කියලා මීයාගේ පැත්තෙන් කතා කරොත් උන් වෙනම කතාවක් කියන්නේ. ඉතින් ඕව එච්චර හිතන්න දෙයක් නැහැ. මේ අර වගේ පින් අනුමෝදන් කරන්න කරපු භාවනාවේ. එතකොට නේද ටිකක් අර හිතට හරි දානයක් තියෙන්නේ අප්පා. ඉතින් අර හිතන් ඒකේ හිතෙනවා. හිතන්න නැතුව ඉන්න හැටුවට හිතෙනවා. හිතෙනවා. ඒක තමයි අර විඥාණයම තමයි ඔය දෙකම කරන්නේ. මේ ඒක තමයි දකින්න ඕනේ මෙතන කමටහන වියුත්තේ ඒකද මේ ඔය දෙකම කතන්දර දෙකම කරන්නේ විඥාණය. ඒක පොඩ්ඩක් හරි සද්දයක් ඇවිල්ලා ටිකක් මල පැන්නට පස්සේ ෆේස් කන්ට්‍රෝල් එකට කෝල් කරන්නේ අපිමනේ. ඔව් සර්. ගොඩාක් කල් හිතලා නොකරම ඉඳලා වැරිම තැන මොකද ගිය සැරේ වයරුත් කෑවා ගේ ඇතුලේ ලයිට් වල ප්‍රශ්නයක් වුණා. ඉතින් කොහොමද ඉතින් සායන සර මොනවා හරි කළා රීසනින් තමයි රීසනින් ඒ ටික දැනගත්තා නම් ඇති අප්පා ඊට වඩා පිනක් තියෙනවා. මීයා මරනට වඩා පිනක් තියෙනවා. මේ ඇතුලේ විඥානය කරන කුණුහරුපේ දැක්කනම් ඇත්තටම ලොකු පිනක් තියෙනවා. ඒක දැක්ක කියන්නේ ඉතින් ඇති. ඉතින් ඒ පින මං කියන්නේ මේ මීයටත් දුන්නේ හැකි. ඒ වොරි වෙන්න දෙයක් නැහැ. මීයාත් ගොඩයයි ඒකෙන්.
හරි නේද? එහෙමයි ස්වාමීන් හරි එහෙනම් පුළුවන් තරම් වහන්සේ. කයට හිත තියලා ඕව අමතක කරලා වර්තමානයේ ඉන්න උත්සාහ කරන්නකො. එතකොට ඔය මොනවත් අදාළ නැහැ. එහෙමයි ස්වාමීන් හරි වහන්සේ. හරි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඊළඟට මෝදිනිකා මෙහෙණින් වහන්සේ අත ඔසවාගෙන සිටිනවා. අවස්ථාව ලබා දෙන්නද? මැඩෝනා වගේමයි මට තේ පේන්නේ මෝඩ් හරි කියන්නේ. හරි. ඇහෙනවද? අවසරයි. ඔව් අවසරයි ගාමිණී ස්වාමීන් වහන්සේ. ඔව් අද නම් ඇහෙනවා සිග්නල් හොඳයි වගේ. අර ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ කමඨාන විස්තරය අර සතිය තුලින් මම බුද්ධානුස්සතිය මෛත්‍රිය දැක්කා කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ. ඉස්සෙල්ලා කමඨාන වගේ. ඔව්. ඒ ස්වාමීන් වහන්සේ මේ අපි දැන් අපේ වැඩිහිටියන් අනිවාර්යෙන් බුද්ධානුස්සතිය මෛත්‍රිය වඩන්න කියලා කියනවනේ ස්වාමීන් අනිවාර්යෙන්. ඉතින් එතකොට ඒ වුණාට මම මේ අවුරුදු 10ක් තුල මහාන වෙලා මේ පොඩි කාලේට මම සතිය තුලින් වෙනාට බුද්ධානුස්සතිය මෛත්‍රිය දැක්කා. අර මගේ ජීවිතයේ සමනංශ මට පුළුවන් එක දෙයක් විතරයි වඩන්නේ. يعني මට සතිය විතරයි. මෛත්‍රිය බුද්ධානුස්සතිය අනිත් කිසි දෙයක් මට ගාව ගන්න හරි අමාරුයි. ඉතින් සමනංශ එතකොට මම අර මෛත්‍රිය බුද්ධානුස්සතිය කියන එක සම්පූර්ණයෙන් අත්හරින්නද සමනංශ සතිය තුලින් මේ දේ ගන්න බලන්නද කියලා. ඔව් ඒ කියන්නේ දැන් ඔය සතිය තියෙනවයි කියන්නේ ඇත්තටම මෛත්‍රිය එතන තියෙනවා. දැන් හිතන්නකො කයේ හිත පිහිටුවා කියලා. අපේ කයේ හිත පිහිටුවට පස්සේ ආනාපානේ හරි පිම්බීම හැකිලිමේ හරි කයේ තියෙන කම්පන චංචලයක හිත තිබ්බා කියන්නේ අනේ කාත් එක්ක තරහක් එන්නේ නැහනේ. කාත් එක්ක තරහ එන්නෙත් නැහැ. අපේ හිතේ තියෙන තරහත් නැහැ. ඒකෙන් හින්දා ඒක ඒක මෛත්‍රියේ තියෙනවා ක්‍රම හතරක්. ඒකේ හතරවෙනි ක්‍රමය තමයි ප්‍රඥාවට බරව තියෙන්නේ සුඛියත්තානම් පරිහරාමි කියලා. ඒ කියන්නේ මගේ ශරීරය මම සුවසේ පාවිච්චි කරනවාද කියලා පොඩ්ඩක් චෙක් කරලා බලනවා. ඊට පස්සේ තමයි ප්‍රඥාව පැත්තට යන්නේ. ඉතින් ඒකේදී අර ඔය ප්‍රශ්නේ තියෙන අර මේ අභිධර්මයේ සඳහන් වෙනවා මුදිතාවයි කරුණාවයි කියන චෛතසික දෙක කවදාවත් ඒ චෛතසික දෙක තියෙද්දි ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. ඒකට හේතු වශයෙන් තියෙන්නේ අපමාන චෛතසික දෙක කියලා කියන්නේ මුදිතාවයි කරුණාවයි හේතු පුද්ගලයේ කර්මණු කරනවා. අනේ මගේ මෑණියෝ සුවපත් වේවා ලොකු මෑණියෝ සුවපත් වේවා කිව්වට පස්සේ ඉතින් මෑණියෝ කියලා චරිතයක් හදලානේ අපි මේ සුවපත් වේවා කියන්න වෙන්නේ. එතකොට මම කියලා චරිතෙකුත් නිකම්ම හැදිලා. එතකොට ප්‍රඥාවක් පහළ වෙන්න ඉඩක් නැහැ. අනිත්‍යයක් දකින්න ඉඩක් නැහැ. හැබැයි ඒක ඕනේ අර මේ දැන් දන්නවා ඇතිනේ ඉතින් ආරාමික ජීවත් වෙනවයි කියන්නේ ඉතින් කොච්චර ඡන්දවේදයක් එනවද කියන එකයි මං කියන්නේ දැන් නැහනේ. අන්න එතනදී ওই මෛත්‍රිය ටිකක් වැදගත් පොඩ්ඩක් අර ටිකක් හිත තැම්පත් කරගෙන අනේ ඉතින් කොච්චර බැන්නත් ඉතින් ලොකු මෑණිය හරි හොඳයිනේ කියලා සුවපත් වේවා කියන්නේ ඒ මෛත්‍රිය ඕනේ. ඒ මෛත්‍රිය ඕනේ ඒකෙන් පස්සේ ඉඳගත්තට පස්සේ මෛත්‍රී විනාඩියක් දෙකක් කරාට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ යන්න ඕන සතියට දාලා දිගට යද්දි ওই බුද්ධානුස්සතියයි ඔක්කොම එන්න ගන්නවා. එන්න ගන්නවා කියන්නේ බුද්ධානුස්සතිය කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ තියෙන ශ්‍රද්ධාව. බුදුහාමුදුරුවෝ කිරේ ශ්‍රද්ධාව ගැන කතා කරද්දි සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහනවා ප්‍රශ්නයක්. බුදුහාමුදුරුවෝ මේක මෙහෙම නේද සාරිපුත්ත කියලා. මේ හාමුදුරුවෝ ගොඩාක් ඉස්සරහා. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ උත්තරේ දෙනවා ඔව් මේක මෙහෙමයි. හැබැයි ඔබ වහන්සේ කිව්වට නෙමෙයි මම පිළිගන්නේ මම දැක්ක හින්දා කියනවා. ඊට දැන් මේ අහගෙන ඉන්න කට්ටියට එන ප්‍රශ්නයක්. මේ සාරිපුත්ත හාමුදුරුවෝ නිකන් පැහියා වෙනවා නිකන් බුදුහාමුදුරුවෝ ගණන් ගන්නෙත් නැහැ මේ ඇයි මෙහෙම නිකන් මේ ඔබ වහන්සේ කියන හින්දා නෙමෙයි පිළිගන්නේ මේ මං දැක්ක හින්දායි කියලා මේ ඉන්න පිරිසට සැකයක් එනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේක දකිනවා මේ කට්ටිය මේ දැන් පව් කරගන්න යන්නේ මේ ඒකෙන් හින්දා මේ සාදුකාරයක් දෙනවා. සාදු කියලා තුන් පාරක් දීලා කියනවා මේ අස්සද්දෝ අකතඤ්ඤෝ කියලා මට ගාතාව මතක නැහැ මේ ධම්මපදයේ තියෙන්නේ. මේ දිනපු කෙනාට මේක වැඩේ ඉවරයක් කරපු කෙනාට සද්දාවක් නැහැ කියලා. ඇදහිීමක් නැහැ කියලා. එයා බුදුහාමුදුරුවෝත් අදහන්නේ එයා ඉවරයි වැඩේ කරලා ඉවරයි. එයා දැකලා ඉවරයි සිද්ධිය. ඒතකන් අදහන්න වෙනවා. එතකන් බුද්ධානුස්සතිය මෛත්‍රිය අසුභ මරණ සතිය ඕනේ. හැබැයි ඒකෙන් නවතින්න එපා. ඔය යන විදිය හොඳයි. අර සතියට වැඩි කාලයක් දෙන්න. හැබැයි මෛත්‍රිය බුද්ධානුස්සතියට පොඩි කාලයක් දෙන්න. ඒකෙනුත් දෙයක් තියෙනවා. ඒකෙන් තමයි අපි අර ඉන්න ආරාමික ඉද්දි තියෙනවා නිකන් අර දිගටම සතිය වඩ아가න යද්දිත් තියන නුරුස්සනා ස්වභාවයක් එන්න පුළුවන් පිටසත් එක්ක. ඒක කඩන්න හොඳයි. ඔය මෛත්‍රී බුද්ධානුස්සතිය චුට්ටක් තියාගත්තාම නිකන් අර මේ මඤ්ඤොක්ක නිකන් පුච්චලත් කන්න පුළුවන්. අර මඤ්ඤොක්ක නිකන් හොද්ද හදලා කිරි ටිකක් දාලා ඒකට ලුණු මිරිස් ටිකක් දාලා කොච්චි ටිකක් එක්ක නිකන් හදුවට පස්සේ නිකන් බත් වලට ඒත් ඇති. මඤ්ඤොක්ක නිකන් මාළුවත් කන්න පුළුවන්. ඉතින් අර පුච්චලම කනවට වඩා අර ටිකත් හොඳයි. ඒකින්ද මෛත්‍රී බුද්ධානුස්සතියත් නිකන් පොඩි නිකන් ඉන්න වෙලාවට පරියන්ක දාන වෙලාව අනික් වෙලාවටත් මෛත්‍රියෙන් ඉන්න උත්සාහ කරන්න. ඒ වෙලාවකින් අර ඉඳගත්තට පස්සේ ওই විනාඩියක් දෙකක් මෛත්‍රී බුද්ධානුස්සතිය කරාට ප්‍රශ්නයක් නැහැ. පොඩි වෙලාවක්.
ඊට පස්සේ අර මේ ඒ සම්පදායට ඉඩ දීලා ඊට පස්සේ අපි අපේ වැඩේ කරගන්නවා. එතකොට තමයි සතිය හරහා තමයි ඔන්න මේ මොකද්ද මේ කරන්න කියන එක තේරෙන්නේ ඊට පස්සේ. ඒක තමයි ඇත්තටම වෙන්න ඕනේ. ඉතින් අර මේ හැබැයි මෛත්‍රිය වැදගත් අර ආරාමයක ඉන්නවා කිව්වට පස්සේ ඉතින් ආයේ මම කියන්න දෙන්නේ මාත් අපිත් ඉන්නේ. මෛත්‍රී කියලා කිව්වත් ලොකු වෙනසක් නැහැ. ඉතින් මේ රණ්ඩු වලින් එහෙම වෙනසක් නැහැ. ඉතින් ඒකෙදී ඉතින් අපි අර තියෙන නුරුස්සනා ස්වභාවය නැති කරගන්න මෛත්‍රිය හරි වැදගත් වෙනවා. ඒකින්ද අර දෙපැත්තම තියාගන්න. පැත්තම තියාගන්න තමන්ගේ හිතට කියන්න මොකද්ද කැමති මොකද්ද ඔයා වැඩිපුරම අල්ලන්නේ ඒක එයාට chance එක දීගෙන යන්න. මේ ඒක හරි වැදගත් දෙපැත්තම. එහෙමද කොහොමද මං කියන එක මොකද්ද තව අහන්න තියෙන්නේ? ඒ වන්සාවිනාස් තව ප්‍රශ්නයක් අහන්න. ඔව්. නැහස මේ දැන් අර වැඩ කාර්ය බහුල නිසා මම පරයන්ක සක්මන දෙකටම වෙලාම මදිනකොට මම කෙලින්ම පරයන්කට වාඩි වෙනවා සම්මාන්ත. ඔව්. මේ අර හිත විසිරීලා හින්දා දැන් අපි ඇත්තට කෙලින්ම ආනාපාන සතියට යන්නේ නැහැ. මම දැකලා තියෙන්නේ අර පිම්බීම හැකිරීම පැත්තට එතනදි වෙන දේවල් සිද්ධ වෙනවා දැකලා තියෙනවා. අර සක්මන පරයන්කට යනකොට හොඳට මේ ආනාපාන සතියට යනවා. එහෙම වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මම අර අපි දැන් පිම්බීම හැකිරීම තෝරගන්නද ඒ වෙලාවේ හිතියේ නැත්නම් ආනාපාන සතියම සක්මන කළ පරයන්කෙන් ඒක නේද? ඔව් ඒකෙදි මෑණියන් වහන්සේ අපි එන එක තමයි බාරගන්නේ. මොකක්ද දෙන්නේ පිම්බීම හැකිලිමද ඒක බාර ගන්නවා. අරගෙන ඒක බලනවා. ඒක ඉවරයක් වුණාට පස්සේ ඒත් ආනාපානයේ පිම්බීම හැකිලිම කියන්නේ දෙකම වායෝ ධාතුව. වායෝ ධාතුවේ තියෙන ස්වභාවයන් තමයි දෙකේම පෙන්වන්නේ. ඒකේ කම්පන චංචලයි. ඔය මේ පිම්බීම හැකිලිම ස්වභාවය. ඒ කියන්නේ වායෝ ධාතුව කොහේ කරත් වායෝ ධාතුව. ඒකින්ද අර බෙදා ගන්න අවශ්‍ය නැහැ. ඒක ටිකක් අර අපිට ඉස්සර දීලා තියෙනවා මේක හොඳ නෑ අරක හොඳයි මේක හොඳයි කියලා. එහෙම දෙයක් නෑ. දෙකම එකයි. ඒකේ ඒ වගේම සක්මන දැන් අපි දැන් මෑණියද අපේ හිතට ගිහිලා තියෙනවානේ භාවනාව කියන්නේ මේ ඉඳගෙන ඉන්න එක තමයි ප්‍රධාන වශයෙන් අපේ දේ කියලා කියන්නේ. ඔළුවට ගිහින් ඉවරයිනේ. ඒ කියන්නේ මේ වටිනාම කියන දේ ඉඳන් ඉන්න එක කියලා. අන්න ඒක චුට්ටක් අයින් කරලා මේ කාලයක් ගියාට කමන්නේ ටිකක් අර හිත විසිරිච්ච එක මේ කඩා ගන්න හොඳ සක්මනත් හොඳ භාවනාවක්. ඒ කියන්නේ විපස්සනා පැත්තට බරයි නම් සක්මනට කැමති. ඒකින්ද සක්මනටත් පොඩි chance එකක් දෙන්න. දීලා මේ ඒ ටයිම් එක ඒ කියන්නේ හම්බෙන්නේ පැය භාගෙ කියන්නකෝ. පැය භාගෙ නම් විනාඩි 10ක් සක්මනට දීලා ඊටු විනාඩි 20 මේ පරියන්කට දෙන්න. ඒ දෙකම එකයි. වෙනසක් නැහැ. එතකොට වාට තේරෙයි අර සක්මණේ මේ ආනිසංශය තියෙනවා පරියන්කේ මෑණියන් වහන්සේට. එතකොට මේ ඔය Tamanට මේ කාලසටහන හදා ගන්න පුළුවන්. ඒකින්ද අර මේ හිතේ තියෙන මේවා දෙකක් තමයි මම අයින් කරේ. සක්මන මේ ටිකක් අව탁සිරු කරන්න එපා. සක්මනටත් chance එක දෙන්න. ඒ වගේම පිම්බීම හැකිලිම ආනාපානි කියලා වෙනසක් තියාගන්න එපා. එන එක බාර ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ බොහොම පින් ඔබ වහන්සේට. ඊළඟට නදීප් මහත්මයා අත ඔසවාගෙන සිටිනවා. ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරන නදීප් මහත්මයාට. බොහොම පින් නාමන්ත. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සුපුරුදු ප්‍රශ්න. ස්වාමීන් වහන්සේට මතකද දන්නේ නැහැ මං කලින් අවස්ථාවක ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ අර මම නැති වෙච්ච ගමන් මේ ඔළුව පොඩ්ඩක් හොල්ලලා ඇස්පිල්ලන් ටිකක් හයියෙන් ගහලා මාව හොයා ගන්නවා කියලා. ඔක දැන් ස්වාමීන් වහන්සේ ගිය අවුරුද්දේ ජූලයි වල තමයි ඔක මුල් වෙලාවට උනේ. ඊට පස්සේ ඉතින් අර ඔක ඉතින් ඇත් වෙනවා නැත් වෙනවා. ඉතින් ගාණක් නෑ වගේම ඉතින් වෙවි යනවා. මේ පහුගිය දවසක ස්වාමීන් දැන් දවස් 5-6කට විතර උඩ මම පොතක් කියව ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඉතින් බබාලා ටීවී බලනවා මම පොත කියව ඉන්නවා. කරදරයක් නැහැ. පොතත් හරි ආසයි. ටිකක් රසවත්. ඕක ඉන්න ගමන් ඔන්න නැති වෙලා ගියා. මම දන්නවා දැන් මේ වුණේ මේකයි කියලා. ඉතින් සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ දැන් මේ ඔෆිස් එකේ වැඩ කරනකොටුනත් ඕක වෙනවා. නමුත් මම එහෙම ඔහෙ වෙන්න දීලා ඉන්නවා. ඊට ලොකු ස්වාමීන් වහන්සේත් කියලා තියෙනවානේ මේ මුකුත් නොකර ඉන්න වෙලාව ඕකයි කියලා වෙලා. ඉතින් මම මුකුත් නොකරම හිටියා. බෑ ස්වාමීන් වහන්සේ මොකක් හේතුවක් හින්දාද දන්නේ. දැන්
එතනදී මං කරදී පොත කියවිල්ල එක නවත්තලා ඊට පස්සේ පොඩ්ඩක් නැගිටලා බැලුවා නිකන් එහෙට මෙහෙට යන්න පුළුවන්ද කියලා. යන්න පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේට කිව්වා වගේ දැන් අර දැලක් දැන් කලින් අර කමටහන් සුද්ධ කරනකොට කිව්වේ මේක දැලක් විතරක් වගේ කියලා. ඉතින් දැලකුත් නැහැ මමත් නැහැ මුකුත් නැහැ. ඉතින් නිකන් යනවා වගේ තේරෙනවා. ඒක එහෙමත්ම ගියා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ නිකන් අර මන් දන්නේ මම ඒක අර ආපහු මේ මගේ කරගන්න උත්සාහ කරපු හින්දා පොඩ්ඩක් අර නිකන් ආයි වමන යන්න වගේ පොඩ්ඩක් කරකෙල්ල වගේ චුට්ටක් ආවා. මම දන්නවා ඉතින් මේක ආපහු මේක වෙනවා ආයෝක නැති වෙලා යනවා ආපහු ප්‍රകൃති තත්ත්වයක් වගේ එනවායි කියලා ඉවරලා. ඉතින් ප්‍රകൃති යෝග තමයි. නමුත් මේ විකෘතියට යනවා. ඔහොම ගිහිල්ලා ස්වාමීන් වහන්සේ දවස් දෙක තුනක් ගියා. ආපහු ඉතින් අර ඒ තිබිච්ච අර නිකන් ඔක්කාර ගතිය එහෙම ආයි නැති වෙලා ගිහිල්ලා ආයි ස්වභාවික විදිහට ආයි ඊයේ සෙනසුරාදා උදේ ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ කියව ධර්ම දේශනාව අහනකොට කිව්වා ප්‍රඥාවයි සමන් හිතන විදිහට සත්‍යයයි සමාධියයි හැරි ප්‍රඥාව හැරි බැලන්ස් කරන දෙයක් කරන්න ඕනයි කියලා ඉවරලා ඊට පස්සේ තව ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා අපහු මේ සමහර වෙලාවට පොඩ්ඩක් ඔය මම කියන වචනේ හරියට දන්නේ කකරි අභිඥා නෙවෙයි සමහරට ඒට සමාන දෙයක් කියලා නිකන් අකුසල් ටිකක් දාගන්න ඕනයි කියලා මේ බලන්න වෙන්නදී මොකද්ද කියලා මම කර දේ ස්වාමීන් වහන්සේ ඊ රෑ නිකන් ඔය දැන් ඔය ගෙදර වැඩත් ඔක්කොම කරලා මේ 96 ලෝක කුසලාන තිබෙන ක්‍රිකට් මැච් එකේ වැඩසටහන ගියා. මම මාත් ඉතින් ක්‍රිකට් වලට හරි මාසයිනේ මම බලලා ඉතින් මං ආසම දේ මේකට කියලා එක චුට්ටක් බලලා ඉවරලා එතකොට අර ඔක්කොම ටික දැන් නෑ ස්වාමීන් වහන්සේ. ඔක අර කැවිලිත් නෑ මොනවත් නෑ. මේ කියන්නේ නිකන් ඇඟත් හරි සනීපයි වගේ. ඔකත් බලලා රෑ පරයන්කට ගියා. ඒකත් හොඳයි. ඊට පස්සේ උදේ පරයන්කේ අරිටත් වඩා ගොඩක් හොඳයි ස්වාමීන් වහන්සේ. ඉතින් මට පරයන්කේ තේරෙනවා අර එකම සිද්ධිය මේ පරයන්කෙදිත් වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ඔය නැති වෙලා ගිහිල්ලා මේ ඇඟත් නෑ මොනවත් නෑ. කූඩෝ කියන හේකුත් නෑ. අර ඇත්වීම නැතිවීම ටික විතරක් පේනවා. හැබැයි දැන් ඒක එහෙම කියලා මම ගොඩක් වෙලාවට අර සමහරවිට මේ ලොකු ගැස්මක් වගේ තියෙනවාට මම මේ සක්මන කරනවා ස්වාමීන් වහන්සේ. එතකොටත් ඕක නැතිලා ගිහලා. නමුත් ස්වාමීන් වහන්සේ දැන් අර වගේ තත්ත්වයක් තියද්දි සක්මන කරන්න ගියොත් එimhe හරිය අපහසුයි ස්වාමීන් වහන්සේ. තවත් අරක නිකන් වැඩි වෙනවා වගේ. ඔතනදී ස්වාමීන් වහන්සේ ඕකද ඔය ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ ප්‍රඥාවයි සමාධියයි හරි සතියයි සමාධියයි බැලන්ස් කරන්න ඕනයි කියලා මට පොඩ්ඩක් එතන මේ කොයි තැනදීද මේ සක්මන් කරන්න අමාරුයි කිව්වේ කොහොම තියදීද අර ස්වාමීන් වහන්සේ මාව නැතිලා මම නැති තැනදී මම දැන් නමුත් ස්වාමීන් සක්මනේදී සක්මන කරගෙන යනකොට ඕකුණොත් මට ගැටලුවක් නැහැ. නමුත් අරම වෙලා තියලා ආපහු මේ සක්මන කරන්න ගියොත් එහෙම හරි ප්‍රශ්නයක්. එහෙම වෙලා තියෙද්දි ඉඳගෙන වැඩක් කරද්දි හරිනේ වෙන්නේ. එහෙමයි ස්වාමීන්. එතකොට එහෙම ඉන්න බැරි මේ එතකොට තියෙන ප්‍රශ්නේ. මේ මිනිහා නැති හින්දා. ඒ කියන්නේ ඇතුළේ තියෙන මිනිහා නැති හින්දා තමයි මේ නැගිටලා සක්මන් කරන්නේ. මට මේ ස්වාමීන් වහන්සේ මුලින් කියපු ටික ඇහුන්නේ නැහැ ස්වාමීන්. ඒ කියන්නේ දැන් මේ මොකක් හරි දැන් මම යා නැති කියන්නේ මොනවද දැනෙන්නේ නැති දැන් පොත කියව හරි ඉන්නවා කියමුකෝ. එහෙමයි. එතකොට දැන් ඇඩ්‍රස් නැති වෙලා යනවා. දැන් ඒකෙ මෙහෙම ඉන්න පුළුවන් නේ. එතකොට එහෙම නැතුව ඇයි සක්මන් කරන්න කියලා ඇහුවේ මම මේ මම යා නැතුව ගිය හින්දා නිකන් බයක් වගේ සැකයක් වගේ ආව හින්දාද? ඔව් දැන් ඕක වෙලා දැන් බයත් වෙලා ඔය මේක වෙනවයි කියලා දන්නවන්නේ. 아무 සුවන්දර නිකන් පොඩි ಕುತೂಹලයක් එනවා. දැන් ආයෙ නිකන් අරකමද වෙන්නේ කියලා නිකන් බලන්න වගේ. ඒක ඒකට කියනවා මේ පරියසන තෘෂ්ණාව කියලා. ඒකත් තණ්හාවක් තමයි. ඒක මේ පරියසන තෘෂ්ණාව වැඩි වුණාට පස්සේ අපි මේ වෙන දෙයකට වෙන්න දෙන්නේ ගොඩක් හොයනවා. කියන්නේ මේකමද අරකද මේකද බණේ කියන එකද මේකද කියලා. ඒ හොයන්න මම යා තමයි පෝෂණය වෙන්නේ. ඒකින්ද ඔය දැන් ගොඩක් වෙලාවට එන්න හැබැයි පරිේශන තෘෂ්ණාව මුලින් තියෙන්න ඕනේ. ඒකෙන් තමයි මේ ගෝ එකක් තියෙන්නේ මේකට යන්න. හැබැයි ඒ තෙන්ට ගියාට පස්සේ පරිේශන තෘෂ්ණාව කියන්නේම සැකේ. පරිේශන තෘෂ්ණාව කියන්නේම සැකේ. ඒක ප්‍රඥාව වගේ පෙවුනට ඒක සැකයක්. ඉතින් ඒක අර ප්‍රඥා මුඛයෙන් තමයි වංචනික ධර්මයේ එන්නේ එළියට. නිකන් අපිට තේරෙන්නේ නිකන් ප්‍රඥාව වගේ. නමුත් ඒක තියෙන සැකයක්. එහෙමම ඉන්න දෙන්න හැබැයි බයයි සැකයි නම් නැවත අර මූල කර්මස්ථානයේ කියන්නේ කය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ආයේ සක්මනක් දානවයි කියන එක ආයේ මුලට එමක්. එහෙම මිදගෙන ඉන්න තියෙන්නේ. බයක් ආවත් ඒක ඉවරනකම් මෙහෙම බලන් ඉන්න පුළුවන් නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අර මේ ආයේ සක්මන් කරා කියලා ප්‍රශ්නිකුත් නැහැ. තොන්තු වෙන ගතියත් බලන් ඉන්න පුළුවන් නම්.
නමුත් අර අපි ආයේ නැවත කෙලසන් නැතුව නැවත කම්පා කරන්නේ නැතුව එහෙමම ඉන්න පුළුවන් නම් ඒක ඉවරයක් දකින්න. ඒ ඇඩ්‍රස් නැති එකක් දිගටම තියෙන්නේ ආයෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක දැකලා තියෙනවා. ඔව්. දැන් කියන්නේ මේ ස්වාමීන් වහන්සේ කියන විදිහටම. ඒ කියන්නේ අනේ ඒ වෙලාවල් තියෙන ස්වාමීන් වහන්සේ. සමහරවිට දැන් ඔක්කොම ඔෆිස් එකේ වැඩත් හොඳයි, ගෙදරත් හොඳයි, හැමදේම හොඳයි. එතකොට අරගත් හොඳයිම තමයි. කියන්නේ ඒක බලන් ඉන්න පුළුවන්. දැන් සමහර වෙලාවට ඒ කියන්නේ අර මට අර සැක හිතුනේ මේ සතිය නැති හින්දාද එහෙම වුනේ. අර සතිය නැති හින්දා දැන් පොතේ රසයනේ ස්වාමීන් වහන්සේ. මම ඉන්නේ පොත කියවන එකේ හරි ඉන්ටරෙස්ටිං. ඒකම කියවක ඉන්නවා ඇඩ්‍රස් නැහැ. බලනවා දැන් කොහෙද දැන් ඉන්න ඕනි කියලා. ඉන්නේ උදේද දවල්ද රෑද කොහෙද ගෙදරද ඔෆිස් එකේද අන්දමන්ද වෙලා යනවනේ. එහෙමයි. ඒකෙදි තියෙන්නේ ඒ එතනදිම එහෙම එන සිතුවිල්ලක් තියෙනවනේ. එතනදිම අල්ලන්න ඕනේ මේ එහෙම මින්න ඕනේ. එහෙම මිද්දී ටිහිකින් නැවත කියනවා ඔයා ඉන්නේ මෙතනයි. XY කෝඩිනේෂන් දෙනවා. මේ මෙතනයි ඉන්නේ මෙන්න ටයිම් එක. අර අපි නිකන් මමයා නැති වෙදි කාලයේ ද්වේෂයකින් තොරව නිකන් එනවා පොඩි මේ සංඥා ටිකක්. ඒ කියන්නේ මේ මොනවද ඉන්නවා කියලා දන්නවා. නමුත් කාලයක් ද්වේෂයක් තේරෙන්නේ නැහැ. නමුත් ඒක මගේ කරගන්න ගියාට පස්සේ අන්න ආය අර කක්ක ටික වැටෙනවා. එහෙමයි සාමාන්‍යයෙන් ස්වභාව ධර්මයට ඉඩ දුන්නාට පස්සේ තමයි සම්පූර්ණ ගමන යන්නේ. නමුත් අපිට ඉන්න බෑ අර නිකන් අපිට පුරුද්ද එහෙමනේ. පරිසන තෘෂ්ණාවක් එනවා පොත්වල තියපු ඒවා කියන්නේ නැත්තම් බණෙන් අහපුවා හරි චෙක් කරන්න බලනවා. එතකොට කක්ක වෙනවා. ඒකේ තියෙන අරකටම ඉඩ දෙන්න. ඒකටම ඉඩ දෙන්න ඒක තුල පුළුවන් තරම් අවදි වෙන්න උත්සාහ කරන්න. හරි දැන් ඇඩ්‍රස් නැහැ තමයි. හරි ඇඩ්‍රස් නැහැ කියන එක දන්නවද කියලා පොඩ්ඩක් හොඳට බලාගෙන හිටියට පස්සේ කරන්න දෙයක් නැහැ. නිකම්ම දැනුවත් භාවයේ තියෙන ඇඩ්‍රස් නැතුව දැනුවත් වෙන්න පුළුවන්. එතකොට මේ දැනගත්ත කියන්නේ හිතන්න පරාදයි. නැත්තම් කෙලෙස් වලට ඇවිල්ලා තියෙන එක ප්‍රශ්නයක් නෑ. ඒක කැරකෙනවා ඔටෝ කැරකෙන්න ඉඩ දෙන්න අර වගේ නිකන් අර කලත්තලා තියෙන්නේ. කලත්තන්න නැතුව ඉන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොමත්ම පිං තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඔබ වහන්සේට බොහොම පින් ස්වාමීන් වහන්සේ අද දිනේ අපිට ඔබ වහන්සේලා දෙනමටම බොහොම පින් අපිට මේ විදිහට අනුග්‍රහය දැක්වුවාට තෙරුවන් සරණයි. මම ඊළඟට රාජිකා මහත්මියට වැඩසටහන ඉදිරියට මේ මයික්‍රොෆෝනේ බාර දෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි නාමන්ත බොහොමත්ම පිං. අද දවසේ වැඩසටහන අවසන් කරන්න මම බන්දුල මහත්මයාට ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාව සිදු කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වන්දනා කිරීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේලා අද දිනෙත් ඊටාම වටිනා ධර්ම කරුණුත් කම්පටාන් අප වෙනුවෙන් යෝගාවචර පිරිස වෙනුවෙන් දේශනා කරා. ඔබ වහන්සේලා අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. ඉතින් අපි ලබාගත්තු සීලම පින් ඔබ වහන්සේ දෙපළ ඇතුළු අනෙකුත් නිසරණ වනේ ලොකු ස්වාමීන් වහන්සේත් ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් කිරීමටත් අපේ මේ ගමනට ශක්තියක් ධෛර්යයක් ලබා ගැනීමට හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කිරීමට අවසර දෙවියන්ට පින් දීම. එත්තාපචා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං